නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ නාමයේ පාඩමේ සිත සම්බන්ධයෙන් මේ දෙවෙනි කොටස. අපි කලින් වතාවේ විඥානය කියන එක පිළිබඳ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ටහන වලින් කතා කරා. විඥානයේ තියෙන විඥානන ලක්ෂණය, විභාවන කෘත්‍ය, ඊට පස්සේ ඒ කියන්නේ විභාවන වශයෙන් පොබ්බංගම වීම, ඒ කියන්නේ විභාව ආරම්භණය ප්‍රකට කිරීම වශයෙන් පූර්වාංගම වීමේ කෘත්‍ය, ඊට පස්සේ සන්ධාන පච්චපට්ඨානයේ සහ නාම රූප පදට්ඨානයේ කියන කොටු ටික. ඉතින් ඒ වගේම අපි දන්නවා මේ ධම්මසංගණී ප්‍රකරණයේ සිත කියන එක නානා වචන වලින් හඳුන්වලා තියෙනවා. සිත විතරක් නෙවෙයි නාම ධර්ම හැම එකක්ම වගේ රූප ධර්මත් එහෙමයි. විශේෂයෙන් නාම ධර්ම දීර්ඝ වශයෙන් එක එක පද වලින් හඳුන්වලා තියෙනවා. සිතත් ඒ වගේ පද ගණනකින් හඳුන්වලා තියෙනවා. ඒ පද ගණන අපි එක එක විස්තර කරගන්නට උත්සාහවත් වෙනවා. මොකද ඒක තුළින් තවත් ඒ නාම ධර්මය පැහැදිලි කරගන්නට පුළුවන් නිසා. එතකොට මේ සාමාන්‍යයෙන් ධම්මසංගණියේ පද දක්වලා තියෙන ක්‍රමය ගත්තම ඒකේ යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ පද විස්තර කරපු ඒක මම කරන්න යන්නේ නැහැ. මොකද ඒකේ නානත්ව ලක්ෂණ වශයෙන් නානත්වය, කෘත්‍ය වශයෙන් නානත්වය, ඊට පස්සේ ව්‍යංජන වශයෙන් නානත්වය, ඊළඟට ඒක සාමාන්‍යයෙන් ගන්න එකම කොට්ටාසයක් අරගෙන. ඒ කියන්නේ පස්ස පංචකමක කොට්ටාසය ඇතුලේ අපි බෙදීම කතා කරනවා. ඊළඟට එක නාම ධර්මයක් අරගෙන ඒ ධර්මයේ විස්තර කරනකොට ඒකේ වචනයක් අපි වචනයකින් ඒකේ අර්ථය විස්තර කරලා ඒක උපසර්ග වර්ගයෙන් වශයෙන් වර්ධනය කරනවා. තවත් වෙන අර්ථයක් වශයෙන් අපි ඒක කියනවා. මේ විදිහට ඒක විස්තර කරන ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ඒවා අපි කතා කරන්නට යන්නේ නැහැ. මොකද ඒක ධම්මසංගණී ඉගෙන ගන්නකොට වැදගත් වෙන ක්‍රමයක්. අපිට වැදගත් වෙන්නේ නාම ධර්මයේ පැහැදිලි කරගන්න, ප්‍රකට කරගන්න. මොකද ණය ක්‍රම ඉගෙන ගැනීම නෙවෙයි මෙතන මූලිකත්වය. ඒ නාම ධර්මයේ තව හාත්පසින් ප්‍රකට කර ගැනීම තමයි මේකේ බලාපොරොත්තු. ඒතකොට ධම්මසංගණී ඉගෙන ගන්න දවසකට තවත් ඒ නාම ධර්ම ඉගෙන ගන්න ඕනේ පදනම් ටිකක් තියෙනවා. එතකොට තමයි අපිට ඒ ධර්මයේ හොඳට මොකද්ද මේ කියලා තියෙන්නේ කියන එක තවත් පැහැදිලි වෙන්නේ. ඉතින් 4:22 බලන්න ධම්මසංගණී විඥානයේවත් සිත හඳුන්වා ඇත්තේ පහත් පරිදිය. කතමන් තස්මින් සමයේ චිත්තං හෝති. සිත කියන්නේ ඒ සමයේහි සිත කවරක්ද කියලා. ඒ සමය කියලා ගත්තම මේ සමය කියන එක ධම්මසංගණීයේ පස් ක්‍රමයකට හඳුන්වලා තියෙනව නේද? සමவாய කියන අර්ථයෙන් තියෙනවා, කාලය කියන අර්ථයෙන් තියෙනවා. ඊට පස්සේ මොනවද ප්‍රත්‍ය ධර්ම සමූහය කියන අර්ථය තියෙනවා. අර්ථ පහක් දීලා තියෙනවා. සමය කියන අර්ථයේ වචනේ අර්ථ කීපයක් තියෙනවා. ධම්මසංගණීයේ මේක අර්ථ පහක යෙදෙනවා. ඒ අර්ථ පහටම එක එක පදනම් තියෙනවා. ඇයි ඒ අර්ථ පහ ගත්තේ කියලාත් අටුවාචාර්යන් වහන්සේලා කියලා තියෙනවා. ඒකෙන් මේ පණිවිඩය දෙන්න. මේ විදිහේ ධර්ම පණිවිඩයක් දීමට තමයි දීමත් ඒ සමය පදය ඒ අර්ථවල ගැනීමෙන් බලාපොරොත්තු වෙලා තියෙනවා. ඉතින් ඒක මෙතන අදාළ වෙන්නේ නැහැ අද අපිට. එතකොට ඒ සමයේහි නැත්තම් ඒ ධර්ම සමූහයේහි, ඒ ප්‍රත්‍ය සමவாයෙහි, ඒ කාලයෙහි ඒ සිත කියන්නේ කවරක්ද කියලා හඳුන්වනවා. කතමන් තස්මින් සමේ චිත්තං හෝති. එතකොට දැන් උදාහරණයකට ධම්මසංගණී සිත හඳුන්වනකොට උදාහරණයකට යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති සෝමනස්ස සාගතං ඥාන සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා කියලා ඒක ආරම්මණයත් හඳුන්වලා සිතේ ගතියකුත් හඳුන්වලා ඊට පස්සේ සසංකාරික බව කියලා අසංකාරික නැග නොකිය ඊට පස්සේ ඒකේ තියෙන ධර්මය හඳුන්වනවා. පස්සේ තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති ආදී ලෙසට පස්ස පංචමකේ වශයෙන් ඊට පස්සේ විතක්කෝ හෝති විචාරෝ හෝති ආදී ලෙසට ධානාංග වශයෙන් මෙහෙම එක එක වෙන වෙනම පදනම් වලින් තමයි ඒ ධම්මසංගණියේදී ඒ තියෙන ධර්මය හඳුන්වලා තියෙන්නේ. හිතන්න එපා මේ චෛසික ධර්ම හැදෙන්නවා. සිතත් ඒක ඇතුලේ තියෙනවා. ඒ තියෙන චිත්තුප්පාදේම හඳුන්වලා තියෙන්නේ. ඒ නිසා මෙහි පහළ වෙන ධර්ම ටික තමයි මේ හඳුන්වලා තියෙන්නේ. එතන එනවා පදයක් චිත්තං කියලා.
පස්ස වේදනා සංඥා චේතනා චිත්ත කියලා පදයක්. ඒ චිත්ත කියන එක දැන් අහන්නේ මොකද්ද මේ චිත්තං? මොකද්ද මේ ඒ සමෙහි සිත කියන්නේ කියන එකයි මේ කියලා තියෙන්නේ. යන් තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානක්ඛන්தோ තජ්ජා මනෝ විඥාන ධාතු ඉදන් තස්මින් සමේ චිත්තං හෝති. එතකොට ඒ සමෙහි යම් සිතක් වේනම් චිත්ත කියලා හඳුනන යමක් වේනම් මනෝ කියලා හඳුනන යමක් වේනම් මානස කියලා හඳුනන යමක් වේනම් හදය කියලා හඳුන්වන එකක් වේනම් පණ්ඩර කියලා හඳුනන යමක් වේනම් මනෝ මනායතනං කියලා හඳුන්වන එකක් යමක් වේනම් මනින්ද්‍රිය කියලා හඳුන්වන යමක් වේනම් විඥාණය කියලා හඳුන්වන යමක් කියම විඥානස්කන්ධය කියලා හඳුන්වන යමක් වේනම් තජ්ජා මනෝ විඥාන ධාතු කියලා යමක් හඳුන්වනවා නම් ඒ තමයි සමෙහි සිත කියලා හඳුන්වන්නේ කියන්නේ. එතකොට මෙන්න මේ කියන පද ටික විස්තර කරගන්නට ඕනේ. එතකොට සිතර නිසා චිත ඒ ධර්මය ඒ චිත්ත කියලා කිව්වේ හිතර නිසා. ඒ විඥාණයටම තව නමක්. ඒකට මනස කියලා කියනවා. මානස කියලා කියනවා. මන කියලා කියනවා. මානස කියලා කියනවා. හදේ කියලා කියනවා. පණ්ඩර කියලා කියනවා. ඒ වගේම මනායතනය කියලා කියනවා. මනෝ මනායතනයන් කියලා කියන්නේ මනසමයි මනායතනය කියන්නේ කියප පදයක්. නැත්නම් මනෝ කියන එක එතන විශේෂ අර්ථයක් නෑ. මනෝ මනායතනයන්. ඒ හිතම තමයි මනායතනය වෙන්නේ. මනින්ද්‍රිය කියලා කියනවා. විඥානය කියනවා. විඥානස්කන්ධය කියලා කියනවා. තජ්ජා මනෝ විඥාන ධාතුව කියලා කියනවා. මේ හැම පදයෙන්ම හඳුන්වලා තියෙන්නේ සිත සම්බන්ධයෙන්. දැන් මේ එක එක පදයක් අපි විස්තර කරගමු. අනිත් චෛසික ධර්ම ගැනත් එහෙම විස්තර කරනවා. සමහර චෛසික ගැන ඔක්කොම විස්තර කරන්න නැත්තේ මොකද ලෝභයට එහෙම පද 100ක් තියෙනවා. ඒතර පද 100ක්ම විස්තර කරන්න යන්නේ නැහැ. ඒ වගේ අවශ්‍ය ප්‍රධාන ටික විතරක් අරගෙන විස්තර කරනවා. මේවා මූලිකම ධර්ම නිසා සහ ඊතරම් විස්තර කිරීම ප්‍රයෝජනයක් ලොකුට තියෙන නිසා අනිත් එකේ ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් කාල වේලා ඉතර කරගන්න ඒවා සාරකීය ප්‍රමාණයක් විතර විස්තර කරන්නේ. මෙතන මේ ධර්ම ටික සියල්ලම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට චිත්ත කියන පදය. අද අපි කතා කරන්නේ චිත්ත කියන පදය ගැන. මේ චිත්ත කියන එක නිර්වචන කීපයක් තියෙනවා. ඒ විඥාණයටම නමක්. විඥාණය තමයි ස්වභාව ලක්ෂණය. විඥාන ලක්ෂණ ස්වභාව ලක්ෂණය. එතකොට මේ හඳුන්වන්නේ ඊට වඩා වෙනස් පැතිකඩ වලින්. ඒතර හැමතිස්සෙම අපි ධර්මයක් ඉගෙන ගන්නකොට ස්වභාව ලක්ෂණ වශයෙන් ඉගෙන ගන්නට ඕනේ. ඒකේ වෙනත් ක්‍රම වලින් ඉගෙන ගන්නට ඕනේ. අපි කියන්නේ අපි එකපාරක් හෑන්ඩ් අවුට් එකක් දුන්නා. කලින් අවස්ථාවට ඊට කලින් එකේදී තේරවාදී තුන නාම ධර්ම ඉගෙනීමට පෙර දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක් කියලා. ඒක අදාළ ධර්මයේ ස්වභාව ලක්ෂණය දැක්වීම. ධර්ම එක්තරා ක්‍රියා විශේෂයක්, ධර්ම එක්තරා ගුණ විශේෂයක් ආදී ලෙසට. එතකොට ඉස්සෙල්ලම අපි හඳුන්වන්නට ඕනේ ස්වභාව ලක්ෂණය මොකක්ද කියලා. ඒක තමයි ඒකේ සාරය, ඒකේ ශරීරය. ඊට පස්සේ තමයි මේ ගුණ විශේෂ, ක්‍රියා විශේෂ දැක්වීම වශයෙන් මේක කතා කරන්නට ඕනේ. එතකොට චිත්ත කියන පදය හැදිලා තියෙන්නේ මේ පදේ හැදෙන්නේ ඇත්තටම ව්‍යාකරණ අනුකූලව චිත් කියන ධාතුවෙන්. චින්ත කියලා ධාතුවක් තියෙනවා, චිත් කියලා ධාතුවක් තියෙනවා. සාමාන්‍ය පොත්වල චිත කියලා ඇත්තේ ධාතුව. එතකොට මේක තමයි ධාතුව සාමාන්‍යයෙන්. අපි සාමාන්‍යයෙන් අර පරමත් නිරුත් දීපනේ තියෙන ක්‍රමයට අවසාන ස්වරය ලොප් කරලා මම කතා කරන්නේ. චිත්. එතකොට මේ චිත් කියන එකේ අර්ථය තමයි සිතීම අර්ථය. සිතනවා. චින්තනය කරනවා. සිතයි කියන එක තමයි මේකේ අර්ථය. එතකොට මේ සිතීම කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕනේ. දැන් විඥානන කෘත්‍ය කියලා කිව්වේ මොකද්ද? අරමුණු ගොඩක් අතුරෙන් යමක් පිරිසිඳ වෙන්කට ගැනීම, දැන ගැනීම තමයි විඥානනය කියලා කිව්වේ. සිතීම කියලා කියන්නේ යම් කිසි අරමුණක් පිළිබඳව අපි අදහසක් ඇති වෙනවා. යම් කිසි අරමුණක් ගන්නවා. යම් කිසි අරමුණක් ගැන හිතනවා. දැන් උදාහරණයකට අපි බලමු. දැන් අපි ඔකට දැන් පිරිස මේ වෙලාවේ මේ ලෙක්චර් එකට නැත්තම් දේශනාවට සමන් දීදී සිටිනවා. ඊට පස්සේ එකපාරටම තප්පර ගානක් S2 වහලා තමන්ගේ නිවස ගැන නැත්තම් කාර්යාලය ගැන මොකක් හරි දෙයක් ගැන අපි හිතුවොත් ඒ වෙලාවේදී වෙනම අවධානයක් තමයි තිබුණේ. ඊට පස්සේ නැවත S2 කරලා මේ දේශනාවට සම්බන්ධ වුණොත් එහෙම ඒකට ආපහු දේශනාව තමයි අරමුණ. ඉස්සර නිවස මේ වෙලාවේදී අපි නිවස ගැන හිතුවා. S2 වහලා එක් කරොත් ඒක හොඳට පැහැදිලි වෙනවා. එතකොට දැන් දේශනාවට අවධානය දීදී ඉඳලා
එකපාරට ඇස් දෙක වහලා නිවස ගැන අපි සිහි කරා. නිවස අපිට සිහි වුණා. අපි කල්පනා කරා. ඊළඟට ආපහු නැවත දේශනාවට අවධානය දුන්නා. දැන් මේ තමයි සිතීමේ දැන් නිවස කියන්නේ නිවස හිතපු ගැන විතරක් හිතන්න. මේ තමයි සිතීමේ ක්‍රියාව. යම් කිසි අරමුණක් අරගන්නවා. යම් කිසි අරමුණක් දැනගන්නවා. යම් කිසි අරමුණක් වෙත යොමු වෙනවා කියලාත් කියන්න පුළුවන්. ඒක වඩා කියන්න වෙන්නේ අරමුණක් ගත්තා. අරමුණක් ගැන කල්පනා කරා. හිතුවා කියන එක. එතකොට ඒක මේ කොහෙද උනේ කියලා හවොත් කියන්න වෙන්නේ මේ ශරීර කූඩුව ඇතුලේ කොහේ හරි තැනක තමයි ඒ ක්‍රියාව සිද්ධ වෙලා තියෙන්නේ. මෙතන මොකක් කරේ අරමුණකට සම්බන්ධ වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ සිතීම් ක්‍රියාව කියන එකේ ලක්ෂණය තමයි මේ මෙතන තියෙන මොනවා හරි ධර්මයකින් අරමුණක් එක්ක එකතු වුණා. අරමුණක් ගත්තා. අරමුණක් එක්ක සම්බන්ධ වුණා වගේ ලක්ෂණයක් තමයි මෙතන කියලා තියෙන්නේ. විඥානන කෘත්‍ය කියන එක ඊට වඩා ඇතුළට ගිහිල්ලා. ඒකේ zoom කරලා දෙනවා. ඒ කියන්නේ උදාහරණයකට මෙතනත් වෙන්නේ නිවස කියන අරමුණ අනිත් කර්ම වලින් වෙන් කර ගැනීම තමයි. නමුත් ඒ වෙන් කරලා පිරිසිඳ දැනගන්නවා කියන ලක්ෂණයට අවධානය දීලා නැහැ මෙතන. මෙතන අවධානය දීලා තියෙන්නේ අරමුණක් ගත්ත බව. අරමුණක් දැනගත්ත බව. අරමුණක් කල්පනා කරපු බව. එහෙම නැතුව අනිත් අරමුණු වලින් වෙන් කරලා පිරිසිඳ පරිච්ඡේද කරලා ඒ අරමුණට අවධානය දුන්නා කියන ලක්ෂණය සිතනවා කියන හුදු වචනයෙන් ගම්ම්‍ය වෙන්නේ නැහැ. සිතනවා කියන වචනයෙන් ගම්ම්‍ය වෙන්නේ මොකක් හරි අලුත් අරමුණක් ගත්ත බවක්. අලුත් අරමුණක් කල්පනා කරපු බවක්. ඉතින් මෙතන සියුම් වෙනස්කමක් තියෙනවා. ඒ වෙනස්කම තමයි ඒ සිතීම් ක්‍රියාව නැත්තම් විඥානන ක්‍රියාව ගැන බලපු කෝණය. වෙලා තියෙන්නේ ගත හැකි අරමුණු අතරින් එක අරමුණක් වෙන්කොට ගැනීමයි. නමුත් එයම අපිට කියන්න පුළුවන් සිතෙන් හුදු අරමුණක් ගත්තා. නොගත් අරමුණකට අරමුණක් එක සම්බන්ධ වුණා, කල්පනා කරා, සිහි වුණා ආදී ලෙසට කියත හැකියි. ඉතින් ඒ නිසා මෙතන ඉස්සලම් මේ සිතීමේ සහ විඥානනයේ තියෙන වෙනස කියලා කියන්නේ ඒක වෙනම කෘත්‍ය දෙකක් කියන එක නෙවෙයි. මෙතන වෙලා තියෙන විඥානන කෘත්‍ය. ඒ විඥානන කෘත්‍ය සිතීමක් ලෙස අපි වෙන කෝණකින් බලන්න පුළුවන් අපිට. ඒක අපිට වෙන කෝණකින් ඒක දිහා බලන්නට පුළුවන්. ඒ නිසා ඒක අපි තේරුම් ගමු ඉස්සල්ලාම 4.23 යටතේ 4.23 යටතේ විග්‍රහ පර්යාය කියන විග්‍රහ පර්යායට යටින් බලන්න. විග්‍රහ පර්යායට යටින් සිතීම් කෘත්‍ය සහ විඥානන කෘත්‍ය අතර වෙනස මෙසේ තේරුම් ගත යුතුය. සිතීම යනු යම් කිසි අරමුණක් පිළිබඳ අදහසක් ඇතිවීම. නොයසේනම් යම් දෙයක් පිළිබඳ කල්පනා කිරීමයි. මෙහිදී අරමුණ ගැනීම පිළිබඳ වැඩි අවධානයක් දී ඇත. අරමුණ අරගෙන නොගත් අරමුණක් අරගෙන විඥානන කෘත්‍යයේදී අරමුණක් අනෙක් අරමුණු වලින් වෙන්කොට අවධානය දීමක් සිදුවේ. ඒක නිකන් පරිච්ඡින්න ගාහි කියන්නේ පරිච්ඡිජ්ජ ගාහි කියලා කියනවා නේද? චින්තන ක්‍රියාව හුදු අරමුණක් ගැනීම අරමුණක් ගැන කල්පනා කිරීම වශයෙන් අරමුණ සහ නාමාධර්ම අතර සම්බන්ධතාවයක් දක්වන අතර විඥානන කෘත්‍යයෙන් එම අරමුණ දැන ගැනීම ගැන ගැඹුරින් විස්තර වීම සිදුවේ. කොහොමද ඒක ගන්නෙ? පිරිසිඳ ගැනීමක් කියන එකෙන්. ඒ නිසා මේක ස්වභාව ලක්ෂණය ලෙස කියන්නේ නැහැ අපි සිතේ. සිතේ විඥානයේ තියෙන තවත් විශේෂ කෘත්‍යයක් ලෙස මේක හඳුන්වලා තියෙනවා. හැබැයි හැම සිතකම මේ ලක්ෂණේ තියෙනවා. මෙතනදී අපි වෙන කෝණකින් එක දිහා බැලීමක් තමයි මේ කරලා තියෙන්නේ. ඒ නිසා මේ ඒක තමයි චිත්ත කියන පදය චිත්ත කියන එක ඊට පස්සේ හැදෙනවා චිත්ත කියන පදේ ත ප්‍රත්‍යත් එක්ක යෙදিলা චිත්ත චිත් ධාතුවෙන් චිත්ත මේක මේ විග්‍රහය කරගන්නට පුළුවන් සාධන තුනක් තියෙනවා. සාධන කියලා ගත්තම මේක නම් ටික ව්‍යාකරණානුකූලව තේරුම් කරන්නට ඕනේ. පදයක් හදන ක්‍රම. ඒකට කියනවා අපි සාධන කියලා. ක්‍රම දෙකක් තියෙනවා සාධන සහ කාරක. කාරක කියලා කියන්නේ වාක්‍යයක් ගත්තම ඒ වාක්‍යයේහි යම් කිසි පදයක් නිරූපණය කරන අර්ථය. දැන් උදාහරණයක් කතෘකාරක කියලා කියනවා. දැන් පාලිහිම ඉගෙන ගත්තා හිතනවා කතෘකාරක. වාක්‍ය පුරුෂෝ ගාමං ගච්ඡති. පුරුෂයා ගමට යයි කියවම ක්‍රියාව තමයි ගච්ඡති. ඒ ක්‍රියාවෙන් කියවෙන්නේ කවුද? ගච්ඡති යන්නේ කවුද? පුරුෂයා. ඒතර පුරුෂයා තමයි කතෘ වෙන්නේ එතන. කතෘ. කතෘ තතියාවෙන් තියන්නට ඕනේ. ක්‍රියාවෙන් උක්ත වෙච්ච නිසා පඨමාවෙන් තිබ්බ. නැත්නම් කතෘගේ විභක්තිය තතියාව. එතකොට ඒ නාම පදයේ ඒ වාක්‍යය ගත්තම ඒ වාක්‍යයේහි පුරුෂ කියන පදය
පුරිසේන කියලා කියන්න ඕන එක පුරිසෝ කියලා කියන්නේ. ඒ පුරුෂ කියන පදය නියෝජනය කරන්නේ ඒ ගච්ඡති ක්‍රියාවේ කතෘ. ගච්ඡති ක්‍රියාව කරන කෙනා. දැන් පුරිසෝ බත්තං පචති. පුරුෂයා බතක් උයයි. එතකොට ක්‍රියාව තමයි පචති ඉවීම් ක්‍රියාව. ඉවීම් ක්‍රියාව. දැන් මේ ඉවීම් ක්‍රියාව ගන්නකො. ඉවීම් ක්‍රියාව දැන් ඉවීම් ක්‍රියාව සිද්ධ කරන්නේ මිනිස්සෙක් ගින්නක් දාලා බතක් පිසිනවා. එතකොට ඉවීම් ක්‍රියාව කරන්නේ මොකද ඉබේ වෙන්නේ නැහනේ. ගින්නක් හටගෙන අර එකපාර මේකක් මේ වෙන්නේ නැහනේ. නැත්නම් අර උතුරු කුරු දෙවේ වගේ මොකද අපක්ක පාකි වංශාලින් පරිපුච්ඡති මානසා කියලා දෙන්නේ. මොනවද ඉබේ මම හිතන්නේ ඒක ඉරේලියෙන්ද කොහෙද නේ මට මතක නැහැ. ගල් තුනක් තිබ්බට පස්සේ නේද? ඒකේ මේ ඉබේ ඉවෙනවනේ ඉබේ කියන්නේ ඒක පහසුවෙන් මේක කෙරෙනවා. ඒකෙත් ඉතින් මොන හරි උත්සාහයක් ගන්නට ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ගින්නක් දල ටිකක් දාලා ගින්නක් පත්තු කරලා තමයි කෑමක් උයන්නේ. එතකොට මේ උයන ක්‍රියාවෙහි කර්තෘ තමයි මිනිස්සයා. ඒ ක්‍රියාවට ලක් වෙන කෙනා තමයි බත නේද? ඒ කියන්නේ ක්‍රියාවෙන් වෙනසකට භාජනය වෙන කෙනා තමයි සාමාන්‍යයෙන් කර්මය කියලා ගන්නෙ. ඒකට උදව් කරනද කෙනා ඒ ක්‍රියාව කරන්න උදව් කරන කරණය තමයි ගින්න. ඒ ක්‍රියාව සිද්ධ කරන තැන තමයි භාජනය. නැත්තම් ඒ මොකක් හරි ඒ තියෙන කුස්සිය කිසි තැනක්. එතකොට ඒ විදිහට අපි හිතමු මිනිස්සයා කුස්සියෙහි ගින්නෙන් බතක් උයයි කියලා කිව්වොත් එහෙම. එතකොට මේ වාක්‍යයේහි මේ අදහසෙහි කවුද කර්තෘ කවුද කර්මය කවුද ආදී ලෙස අපි දක්වනකොට අපි කතා කරන්නේ කාරක පිළිබඳව. වාක්‍යයක තියෙන ඒ නාම පද වලට අර්ථයට අපි අර්ථ දෙන ඒකට කියන්න වෙන්නේ ඒ නාම පද වලට හිමි වෙච්ච ක්‍රියාවත් එක්ක සම්බන්ධ වෙච්ච විදිහ අපි විස්තර කරන්නේ කාරක අනුසාරයි. සාධනය කියලා කියන්නේ නාම පදයක් ගන්න. මේ නාම පදය නිර්මාණය කරනකොට අපි ක්‍රියා අර්ථ අරගෙන තියෙනවා. ක්‍රියා අර්ථ අරගෙන තියෙනවා. අපි ඊට පස්සේ කියන්නේ ක්‍රියාවාචී නාම කියලා කියපේ. අර ෆන්ක්ෂනලිසම් ගැන කතා කරන්නේ. දබ්බ දප්ප වාචී නාම, ක්‍රියා දබ්බ වාචී නාම කියලා අපි කතා කරන්නේ. නේද? එතකොට සමහර පද හදන්නේ ක්‍රියාවක් පදනම් කරගෙන. ක්‍රියාවක් පදනම් කරගෙන. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පාචක කියලා ගමු. පාචක. පච් ධාතුව අක ප්‍රත්‍යය. මේ කියන්නේ පාචක කියලා හදන පදය. මේ පච් ධාතුවෙන් කියවෙන්නේ පිසීම් අර්ථය. ධාතුවේ තියෙන හැමතිස්සෙම ක්‍රියාර්ථයක් විතරයි. ඒක භාවාර්ථය කියලා අපි කියනවා. හුදු ක්‍රියාව පිසීම. දැන් ගින්නෙන් පැහැෙන බව දිනන පැහැෙන බව. ගින්නේ පැසවන බවනේ ඔක ඇත්තටම ක්‍රියාව වෙලා තියෙන්නේ. නේද? ගින්න නිසා දර ටික බත් ටික පැහැෙනවා. ගින්න හේතු කරගෙන. ඒක පැසීම් ක්‍රියාව. අකධාතුවෙන් අපි කරලා තියෙන පැසීම් මෙතන අපි කියනවා කවුද කර්තෘ කියලා. කවුද සාධනය? සාධනය තමයි කර්තෘ. සාධනය තමයි කර්තෘ. එතකොට මේ දෙක එකතු වුණාම හැදෙන පදයෙන් කියවෙන්නේ මේ පිසීම් ක්‍රියාව කරන කෙනෙක්. උයන කෙනා. උයන කෙනා. දැන් උදාහරණයකට අපි ගත්තොත් පච් ධාතුව ත ප්‍රත්‍ය දාලා ගත්තොත් අපි එනවා පචිත කියලා පදයක්. පචිත. මේකෙන් කියන්නේ පිසීම් ක්‍රියාව. ත ධාතුවෙන් ගන්න අපි කර්තෘනේ මෙතන කර්මය. කර්මය කියන්නේ පිසීමට ලක් වෙච්ච කෙනා. පචිත කිව්වම පිසුණු දෙය. පිසින කෙනානේ පිසුණු දෙය. පචිත කිව්වා. ආසන කියන එකේ ධාතුව ආස් ධාතුව. හරි දැන් මට මතකයි. ආස් ධාතුව. අනප්‍රත්‍ය. ඉඳීම් අර්ථය. හිඳීම්. නැත්තම් හිඳීම් අර්ථය තමයි ආස් ධාතුව. මේක න ආසන කියලා පදයක්. මේ අනප්‍රත්‍ය තියෙන සාධනය කියලා කියන්නේ මේ කර්තෘ කර්මාදී දෙය. අනප්‍රත්‍ය සාධනය ආධාරය. ඒ කියන්නේ ක්‍රියාව කෙරෙන තැන. එතකොට ආසනය කියන්නේ ඉඳ ගන්න කෙනාවත් වෙන මොකක්වත් නෙවෙයි. ඉඳීම සිද්ධ කරන තැන අසුන කියන එක. ඉඳීම සිද්ධ කරන තැන. මේක හරි ලස්සන දර්ශනයක්.
ඒ කියන්නේ ක්‍රියාව අනුව අපි නාම පද හදාගන්න. ඉංග්‍රීසිත් ඔහොම තියෙනවා. ඉංග්‍රීසිත් ඕන තරම් එහෙම පද තියෙනවා. ඉතින් සිංහලෙත් එහෙම තියෙනවා. එතකොට මේ සාධනයේ කාරකයේ එන්නේ හැමතිස්සෙම වාක්‍යයක. සාධනයේ එන්නේ පදයක් නිර්මාණය කරනකොට ඒ පදේ නිර්මාණය කිරීමට යොදාගත් අර්ථය ක්‍රියාවයි ඒ පදේ අතර සම්බන්ධය කොහොමද සිද්ධ වුනේ කියන එක අපි තේරුම් ගන්නවා. සාධන 7යි භාව සාධනයත් එක්ක කාරක 6යි. කාරක 6යි සාධන 7යි. එතකොට දැන් අපි චිත් කියන එක ගත්තම දැන් බලන්න චිත් 4.2 චිත්ත යන පදේ සෑදී ඇත්තේ සිතීම අර්ථය දෙන චිත් ධාතුවෙන්. එම පදේ සාධන 3කින් නිර්මාණය කළ හැකිය. මොකද්ද? ආරම්මණං චින්තේති චිත්තං. අරමුණක් ගැන සිතන්නේ නුයි සිත. දැන් පච් දන අක ධාතු පාචක වුණානේ. ඒකෙන් කියවුනේ පිස්සින කෙනානේ නේද? පිසින කෙනා. පචිතකවම් පිසන ලද දෙය. එතකොට ආරම්මණං චින්තේ චිත්තං කියනකොට මෙතන හදලා තියෙන්නේ චිත්ත කියන පදේ හදලා තියෙන්නේ කතෘ සාධනේ. ඒ කියන්නේ මොකද්ද? සිතීම කරන දෙය. සිතීම කරන කෙනා කියන අර්ථයෙන්. සිතීම කරන්නේ කවුද? ඔහු සිත නම්බි. ඊළඟට අයක විස්තර කරමු ඊළඟට 4.2.3.2 ආරම්මණං චින්තේති ඒතේනාතීති චිත්ත. මේක පාලි දන්නේ නැත්නම් පොඩ්ඩක් කන්ෆියුස් වෙන්න පුළුවන්. හරිනේ? මේකෙන් කියන්නේ මත කරන සාධනයක්. මොකද්ද? තද් සම්ප්‍රයුක්ත අවශේෂ නාම ධර්ම මෙය කරන කොටගෙන අරමුණක් ගැන සිතන්නේ නුයි චිත්තනම් වේ. මෙතන සාධනයේ කරණේ කියන්නේ ක්‍රියාවක් කිරීමට උපකාරක දෙය. දැන් පොරවෙන් ගහක් කපනවා නම් පොරව නැතුව මේක කරන්න බෑනේ. ඒ ක්‍රියාවට අත්‍යවශ්‍යම දෙයක් ගැන අපි කතා කරන්නේ. මොකද්ද? පොරව ගහ කපනකොට. එතකොට අපි කියනවා අනිත් නාම ධර්මයෝ චෛසික ධර්මයෝ අරමුණක් ගැන සිතන්නේ කවුරු හරි උපකාරයෙන්. ඒ අනිත් ධර්ම වලට අරමුණ ගැන හිතන්නට අරමුණ ගන්නට උපකාර වෙන දේ කවුද? මේ චිත්ත කියන ධර්මය. එතකොට මේ කතා කරලා තියෙන්නේ අනිත් ධර්ම වලට අරමුණ ගන්නට උපකාර වෙන දෙයක් ලෙස. මුලින් කතා කරේ අරමුණ ගන්න දෙයක් ලෙස. දෙවෙනි කතා කරේ අරමුණ ගන්නට උපකාර අනිත් අයට උපකාර. ඒතර අරමුණ ගන්නේ කවුද? අනිත් අය. අනිත් අයට අරමුණ ගන්න උපකාර වෙලා දෙනවා. චින්තන මත්තං චිත්තං කියන්නේ භාව සාධනයක්. සිතීම. ඒක චිත් ධාතුවේ අර්ථයමයි. සිතීම මාත්‍රයම සිතීමම සිතනම් වේ. මේ භාව සාධන විග්‍රහයයි. එතකොට මේ විදිහට එකම ධාතුවෙන් අපි ක්‍රම තුනකට සාධන හදනවා. මේක ගොඩාක් පරමාර්ථ වලට ගන්නට පුළුවන්. බොහෝ පරමාර්ථ වලට මේ සාධන තුනෙන්ම අපි හදනවා. හැබැයි එහෙම දැන් ඒකාග්‍රතාව කියන එකට එහෙම හදන්න බෑ. ඒකාග්‍රතාව කියන එක තද්දිත පදයක්. ඒතර බොහෝ නාම ධර්ම වලට මේ සාධන තුනෙන්ම අපි මේක අරගන්නවා. එතකොට මම විස්තර කියවමු. අපි ආරම්මණං චින්තේති චිත්තං අරමුණක් ගැන සිතන්නේ නුයි සිතනම් වේ. මෙය කතෘ සාධන විග්‍රහයකි. එනම් සිතීමේ ක්‍රියාව සිදු කරන දෙය ලෙස කෙනෙක් ලෙස සලකා දෙන ලද විග්‍රහයකි. මෙම පාඩයෙන් කියවෙන්නේ අරමුණක් අනෙක් අරමුණු වලින් වෙන්කොට දැන ගැනීම නම් වූ විඥානන ක්‍රියාවන් බව ඊට පසු දක්වා ඇති විඥානාති අත්ව යන වැකියෙන් ප්‍රකට වෙනවා. මේකෙන් කියදෙන්නේ අරකම තමයි. වෙන කෝණකින් බලලා තියෙන්නේ. ඒක තියන්න. ඒකේ නිරූපණය කරලා තියෙන්නේ අර විඥානනේම තමයි. වෙන කෝණකින් තමයි බලලා තියෙන්නේ. ඒක නිසා තමයි විභාවනීය කියන්නේ විඥානාතීති අත්ෝ කියලා. එතකොට අටුවාහාර විභාවනීය හරි විභාවනීය විඥානාතීති අත්ෝ. එතකොට මේ කියලා තියෙන්නේ සිත කිරීම සිතීම් ක්‍රියාව සිදු කරන දෙයක් ලෙස හඳුන්වලා තියෙනවා. සිතීම් ක්‍රියාව සිදු කරන දෙයක් ලෙස. ඊට පස්සේ ආරම්මණං චින්තේති ඒතේනාතීති චිත්තං තද් සම්ප්‍රයුක්ත යත්තා සම්ප්‍රයුක්ත අවශේෂ නාම ධර්ම. මෙය කරන කොටගෙන අරමුණක් ගැන සිතන්නේ නුයි චිත්තනම් වේ. මෙය කරන සාධන විග්‍රහයකි. එනම් සිත තමන් හා සම්ප්‍රයුක්ත ධර්ම වලට අරමුණ ගැනීමට උපකාරක වන දෙයක් ලෙස තමන් හා සම්ප්‍රයුක්ත ධර්ම වලට අරමුණ ගැනීමට උපකාරක දෙයක් ලෙස තමයි මේක අරගෙන තියෙන්නේ. ඒ ලෙස කරනද විග්‍රහයක. එතකොට ස්පර්ශ වේදනාදී චෛසික ධර්මයෝ අරමුණ ගන්නවා සිත උපකාර කරගෙන. සිත කරණකටගෙන. හේතු කරගෙන නෙවෙයි සිත කරණයක් කොටගෙන.
චින්තන මත්තං චිත්තං සිතීම් මාත්‍රයේම සිත නම් වේ. මේ භාව සාධනික. ඒක සිතීම් ක්‍රියාව. සිතීම් ක්‍රියාව මේ කතා කරන්නේ. ඉන් ගම්මේ වන්නේ අරමුණක් පිළිබඳ සිතීම හෙවත් අරමුණක් අනෙක් අරමුණු වලින් වෙන්කොට දැන ගැනීම සංඛ්‍යාත විජානන ක්‍රියාවම සිත නම්වන බවයි. විජානනයම සිතයි. ඒ දැන ගැනීමම තමයි සිත. එතකොට සිත නම් වූ ධර්මය හුදු ක්‍රියාවක් ලෙස කතා කරපු තැනක්. පළවෙනි විග්‍රහය තියෙන්නේ සිත නම් වූ ධර්මය ක්‍රියාව කරන දෙයක් ලෙස කතා කරපු විග්‍රහය. දෙවෙනි එක සිත නම් වූ ධර්මය අනිත් ධර්ම වලට උපකාරයක් කරනවා සිතීම් ක්‍රියාව සිද්ධ කරනවා. ඒතර අනිත් ධර්ම එක්ක සම්බන්ධතාවය පෙන්ලා තියෙනවා. එතකොට පළවෙනි පදයෙන් එහි ධර්ම ගතිය ප්‍රකටයි. ධර්ම ගතිය ප්‍රකටයි. පළවෙනි විග්‍රහයෙන් ධර්මයක් එක්ක ක්‍රියාව සිදු කරන ධර්මයක් ලෙස කතා කරලා තියෙනවා. දෙවෙනි එකෙන් මොකද්ද කරන්නේ? තවත් ධර්මත් එක්ක එකතු වෙච්ච ධර්මයක් ලෙස. තවත් ධර්ම වලටත් ඒ ක්‍රියා කරන්න උපකාර වෙනවා. තුන්වෙනි එක හුදු ක්‍රියා මාත්‍රයක් ලෙස. චින්තන මත්තං චිත්තං. චින්තන මත්තං චිත්තං. එතකොට සාමාන්‍යයෙන් අපි තේරවාදී කියන මේ තුන්වෙනි විග්‍රහය තමයි පරමාර්ථ ධර්ම වලට කිට්ටුම විග්‍රහය කියලා. ඒකද විභාග විනයත් එක්ක විස්තර කරලා තියෙනවා. ඒක කියනවා බලන්න විභාග විනය ටීකාවේ ෆුට් නෝට් එකේ නම්බර 8 1 2 3 4 5 පස්වෙනි හතරවෙනි ලයින් එකේ අවසානයේ බලන්න ඒවංචකත්වා සබ්බේ සම්පි පරමත්ත ධම්මානං භාව සාධන මේව නිප්පර්යායතෝ ලබ්ධති කත්තු කරන වශයෙන් පන නිවචනං පර්යාය කතාති දට්ටබ්බ. එතකොට මේකෙන් භාව සාධනය නිෂ්පර්යාය හොඳම වේ කියන්නේ පිරිසුදුමයි ළඟම විග්‍රහය ලෙස හඳුන්වන්න අනිත් දෙක පර්යාය වශයෙන් කිව්වා කියලා තේරුම් ගන්න. හැබැයි බලන්න කට්ටි බැලුවොත් කජ්ජනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පරමාර්ථ ධර්ම හඳුන්වනකොට මට ඒක දෙන්නට බැරි වුණා. අතන ඒක දෙන්නට ඕනේ මේ විඥානය කියන පදේ හඳුන්වනකොටත් කියන්න ඕන දෙයක්. කජ්ජනීය කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විඥානය හඳුන්වන්නේ කොහොමද? විජානාතිති භික්ඛවේ විඥානං. දැනගන්න දෙය දැනීම් ක්‍රියාව කරන දෙය තමයි විඥාන ලෙස හඳුන්වලා දෙන්නේ. රුප්පතීති රූපං වේදේතිති වේදනා සංජානාතිති සංඥා සංකතම් සංකතං අபிසංකරෝතිති සංඛාරා ආර විජානාතිති විඥාන. කතරු සාධන විග්‍රහ බුදුරජාණන්සේ දීලා තියෙනවා. එතකොට එතනදී ධර්මපරියාය ප්‍රකටයි. උදාහරණයකට අපි ගත්තොත් එහෙම දැන් මිනිස්සෙට තියෙනවා මම දැනගනිමි කියලා හැඟීමක්. මම දැනගනිමි. මම දැනගනි පංච උපාදානස්කන්ධයේ දීපු විග්‍රහ පහ. මම දැනගනිමි. එතකොට ඒකෙදී බුදුරජාණන් වහන්සේ අදහස් කළා තියෙනවා මම පෞද්ගලිකව හිතන්නේ බුදුරජාණන් වහන්සේ අදහස් කළා තියෙන්නේ අරමුණ මම දැනගනිමි කියන ලෝක සංඥාවක් අපිට තියෙනවා ලෝකයට ආත්ම සංඥාවක්. ඒ මම කියන තැනට ඒ ක්‍රියාව කරන මම කියන තැනට උන්වහන්සේ දැම්ම කවුරුද? සිත. මම දැනගනිමි මම විඳිමි මම හඳුනා ගනිමි කියන අපිට සංඥාව තියෙනවා. ඒතර මම නෙවෙයි මෙතන ඉන්නේ කවුද? විඥානයක් වේදනාවක් සංඥාවක් කියලා ආත්ම සංඥාව තියෙන තැනට ධර්ම ටිකක් දැම්මා. ආත්ම සංඥාව තියෙන තැනට ධර්ම ටිකක් දැම්මා. ඒ නිසා බුද්ධ වචනයේදී අපිට කතරු සාධන විග්‍රහය හම්බ වෙනවා. ඒ නිසා මේක ලඝු කොට තකන්නට එපා. මේ විග්‍රහය පర్యాයක් කියලා එහෙම ලඝු කොට තකන්නට එපා. මේක ලොකු අර්ථයක් සිද්ධ කරන තැන. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෝලිය පග්ගුණ සූත්‍රයේ හැටියට බුදුරජාණන් වහන්සේගෙන් මෝලිය පග්ගුණ සායනහසේ අහනවා කෝ පුසතීති කියලා ප්‍රශ්නේ අහනවා. කවුද ස්පර්ශ කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ කල්හෝ පඤ්ඤෝ ප්‍රශ්නේ වැරදි. කවුද ස්පර්ශ කරන්නේ කියලා අහන්න නැතුව කවර හේතුන් නිසා ස්පර්ශය වේද කියලා ප්‍රශ්නේ අහන්න. කවර හේතුන් නිසා ස්පර්ශය වේද කියලා ප්‍රශ්නේ අහන්නට කියලා කියනවා. කවුද ස්පර්ශ කරන්නේ කියලා අහන්න එපා. ඒතර විශේෂයෙන්ම එතන අහලා තියෙන්නේ මේ ධර්ම මත පිහිටලා නෙවෙයි අත්‍තරම. කවුරු මොන පුද්ගලයාද ස්පර්ශ කරන්නේ කියන ආත්ම සංඥා පිහිටලා ප්‍රශ්නේ අහන්නේ. ඒකත් ඔය කාංකා විතරන විසුද්ධියදී දුරු වෙන තවත් සැකයක්. කාංකා විතරන විසුද්ධියදී අපි කියනවානේ සෝලස විචිකිච්ඡාව දුරු වෙනවා. හරිනේ? ඊට පස්සේ අට්ඨාරස අටවැදෑරුම් විචිකිච්ඡාව දුරු වෙනවා. ඒ විදිහටම
ඔය ධර්ම කෙරෙහි කවුද ස්පර්ශ කරන්නේ කවුද ක්‍රියා කරන්නේ ආදී වූ විචිකිච්ඡාත් මේ කාංකා විතරණ විසුද්ධියෙන් දුර වෙනවා. කාංකා විතරණ විසුද්ධියෙන් දුර වෙන විචිකිච්ඡා කොටට ඔකත් ඇතුළත් වෙනවා. මෝලිය පග්ගුණ සූත්‍රය අපිට උදාහරණ ඒකේ දාට කතා කරයි. විශේෂයෙන් විචිකිච්ඡා පාඩමෙන් මම කතා කරා. විචිකිච්ඡා කියන චෛසිකය හඳුන්වනකොට ඔක ගැන කතා කරනවා. ඉතින් ඒකේ ඒ නිසා එතන කතා කරලා තියෙන්නේ ආත්මවාදී ඉඳලා උන්වහන්සේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසා තමයි බුදුරණස් කියන්නේ එහෙම අහන්න එපා. කවර හේතුන් නිසා ස්පර්ශය වේද කියලා අහන්න කියලා උන්වහන්සේගේ තරකය. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ පළවෙනි විග්‍රහයෙන් අපිට මේකේ ධර්ම ගතිය ප්‍රකටයි. පළවෙනි කතෘ සාධන විග්‍රහයෙන් ධර්මයක් තියෙනවා ඒ ක්‍රියාව සිද්ධ කරන. දෙවෙනි එකෙන් සංප්‍රයුක්ත භාවය නැත්තම් ඒ අනිත් ධර්මත් එක්ක සම්බන්ධ භාවය. සිතර නාම ධර්ම නිසා සංප්‍රයුක්ත භාවය හැම නාම ධර්මයකටම සංප්‍රයුක්ත භාවය ගැනට අමාරුයි මෙතන. ඒ නිසා අනිත් ධර්ම එක්ක සම්බන්ධ භව. අනිත් ධර්ම වලටත් ඒ ක්‍රියා කරන උපකාර වෙන භව ප්‍රකට වෙලා තියෙනවා. එයත් එක්ක අන්තර් සම්බන්ධය පැහැදිලි. තුන්වෙනි එකෙන් එයාගේ ක්‍රියා මාත්‍රය ක්‍රියා ගතිය ප්‍රකට වෙලා තියෙනවා. එතකොට ඊට පස්සේ විග්‍රහ පරයය විග්‍රහයත් මම හැම පදයකටම දෙනවා මොන පරයයෙන්ද විග්‍රහය. දැන් උදාහරණ විග්‍රහ පරයය තමයි ඉදා කතා කරේ පරමාර්ථ ධර්ම පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා පරමාර්ථ ධර්ම පිළිබඳව දැනගත යුතු කරුණු කීපයක් හැඳින්වීමේ යොදාති පරයයන් කියලා අපි කතා කරා නේද? ඒ තමයි මේ විග්‍රහ පරයය. ඒ නිසා හැම පදයකටම විග්‍රහ පරයයක් දෙනවා. මෙතන විග්‍රහ පරයය මොකද්ද? විශේෂ කෘත්‍යයක්. මොකක්ද? සිතීම් කෘත්‍යය. ඒක විඥානනයම තමයි. නමුත් ඒකේ අරන් තියෙන්නේ කොහොමද? සිතයි සිතෙන් අරමුණක් ගන්නවා. සිතෙන් අරමුණට සම්බන්ධ වෙනවා වගේ පැතිකඩකින් ඒ විඥානනය බලලා තියෙනවා. මේ තමයි අපිට චිත්තේ සම්බන්ධයෙන් හම්බ වෙන තේරවාදය ඇතුලේ මූලිකම විග්‍රහ තුන. ဒုတိ ය ගද්දුල බද්ද සූත්‍රයෙන් අපිට හම් වෙනවා තව විග්‍රහ දෙකක් සූත්‍රානුසාරයෙන්. සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ මොනවද? යම් කිසි ක්‍රමයකට සූත්‍රය දේශනා කරනවා. ඒකෙන් අපි විග්‍රහයක් හදා ගන්නවා. මොකද්ද? චිත්ත කරණතාය චිත්තං අත්තනෝ චිත්තතාය චිත්තං කියලා. ඒක ဒုတိ ය ගද්දුල බද්දු සූත්‍ර. ගද්දුල බද්දනේ. ගද්දුල බද්ද සූත්‍රයෙන් ගන්න එක. චිත්ත කරණතාය චිත්ත. ඊට පස්සේ අත්තනෝ චිත්තතාය. අත්තනෝ චිත්තතාය චිත්තං. චිත්ත කරණතාය චිත්තං අත්තනෝ චිත්තතාය චිත්තං. චිත්ත කරණතාය කියලා කියන්නේ විචිත්‍ර භාවය ඇති කරන නිසා චිත්‍ර නම් වෙනවා. චිත්ත නම්. මෙතන විචිත්‍ර. මෙතන චිත්ත කියන එක හිතාගෙන චිත්‍ර විචිත්‍ර භාවය කියලා කියන්නේ. වයි වර්ණ භාවය ඇති කරන විචිත්‍ර භාවයක් කියලා කියන්නේ. විචිත්‍ර භාවය ඇති කරන නිසා විචිත්‍ර භාවය සිදු කරන නිසා චිත්ත කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය ලස්සන චිත්‍ර දැකලා තියෙනවද? චිත්‍ර ශිල්පී අඳින්නේ නේද? ගස් දාලා, මල් දාලා, මිනිස්සු දාලා, නානා පාට දාලා චිත්‍ර අඳිනවනේ. එතකොට මේ චිත්‍රයේ ඒ තැන වෙනස්. දැන් එකම සුදු පාට විතරක් තිබ්බම චිත්‍රයක් වෙන්නේ නැහැ නේ. ඒක හුදු පාටක්. චිත්‍රයක් වෙනකොටම මොකක් හරි වෙනසක් තියෙන්නට ඕනේ සර්ෆේස් එකේ. ඉතින් විශේෂයෙන්ම ගොඩක් ලාල චිත්‍රවල වයි වර්ණ, නානා වර්ණ එහෙම තියෙනවා. එතකොට එක තැනක් තව තැනකට වඩා වෙනස්. නේද? එක තැනක් දැන් මේක එක පාටක් තියෙනවා. ඊට පස්සේ තව තැනක වෙන පාටක් තියෙනවා. එහෙම මේකේ වෙනස් වෙන්නට පුළුවන්. මල් එනවා ආදී ලෙස පුළුවන්. එතකොට මේ විදිහට චිත්‍රයක් අඳිනකොට නානා වෙන්නට නානා භාවයක් තියෙනවා. බුදුරණන් අහනවා මේ චිත්‍රවත් භාවය විචිත්‍රවත් භාවය දැක්කද? ඒ විචිත්‍රවත් භාවය ඇති උනේ චිත්‍ර ශිල්පියා මේ චිත්‍රයක් නේ තියෙන්නේ. මේ චිත්‍රය විචිත්‍ර උනේ කවරක් නිසාද? මහණෙනි මේක චිත්‍ර ශිල්පියා හිතලයි මේ විචිත්‍රත්වය ඇති කරේ. එයා හිතුවා මෙතන ඉස්සෙල්ලා මම දැන් හිතුවා මෙතන සුදු ගන්න. මෙතන කහ පාට වැලක් යන. මෙතන මලක් එන්නට ඕනේ. ආදි ලෙසට හිතුවානේ. එතකොට මේ හිතීම නිසා තමයි මේ චිත්‍රවත් භාවය ඇති වෙන්නේ. මේ විචිත්‍රවත් භාවය සිද්ධ කරේ ඒ ඇඳපු කෙනාගේ සිත. නිකං විචිත්‍ර වුණා නෙවෙයි. මේක ඇඳපු කෙනාගේ සිතෙන් තමයි මේ විචිත්‍රවත් භාවය සිදු වුනේ.
ඒ නිසා ලෝකයේ මේ තියෙන චිත්‍රවල විචිත්‍රවත් භාවයට හේතුව වෙන කිසිවක් නෙවෙයි ඒ ශිල්පියාගේ සිත කියන එක. ශිල්පියාගේ සිත තමයි මේ විචිත්‍රවත් භාවයට හේතුව. ඒ ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරා මහණෙනි මේ ලෝකෙහි සත්ත්ව නිකායන් අතරින් විචිත්‍රම සත්ත්ව නිකාය තමයි තිරිසං නිකාය. තිරිසං ලෝකය. මොකද හේතුව නානා ප්‍රකාර සත්තු වෙනවා. මේක හැටියට പ്രേත ලෝකයට වඩා විචිත්‍රයි කියලා කියනවා. ඒතකොට නානා ප්‍රකාර කට්ටිය ඉන්නවා. ඒ නිසා මේ සත්ත්වනිකායන් අතර තිරිසන් ලෝකයේ තරම් විචිත්‍ර දෙයක් මම දකින්නේ. හැබැයි මේ තිරිසන් ලෝකයට තිරිසන් ලෝකයේ විචිත්‍රත්වය තිරිසන් ලෝකයේ විචිත්‍රත්වයට වඩා මහණෙනි. තිරිසන් ලෝකයේ විචිත්‍රත්වයට වඩා මේ සිතම විචිත්‍රයි කියලා දේශනාවේ දේශනා කරනවා. තිරිසන් ලෝකයේ විචිත්‍රත්වයට වඩා සිතම විචිත්‍රයි කියලා දේශනා කරනවා. උන්වහන්සේ ඉස්සෙල්ලාම මේ චිත්‍රය පෙන්නලා මේ විචිත්‍රත්වය සිතෙන් ඇති උනේ මේ සියලටම වඩා විචිත්‍රයි තිරිසන් ලෝකය ඊට වඩා විචිත්‍රයි සිත කියලා දේශනාව කරනවා. අටුවාව මේක පැහැදිලි කරනවා. මේ තිරිසන් ලෝකයේ විචිත්‍රත්වයට ප්‍රධානම හේතුව තමයි සිත කියලා. ප්‍රධානම හේතුව සිත. මොකද චිත්‍ර විචිත්‍රත්වයෙන් කර්ම විචිත්‍රත්වය සිද්ධ වෙනවා. නානා විදිහේ කර්ම අපි කරනවා. ඒ වෙලාවේ තියෙන සිතේ මට්ටම් අනුව කර්මයේ උස් පහත් බව සිද්ධ වෙනවනේ. කම්මැලිකමේ කරාද, හොඳට උද්‍යෝගයෙන් කරාද, වෙන අරමුණකින් කරාද නේද? ඒතර මේ සිතේ තත්වය අනුව, මානසික තත්වය අනුව කර්මයේ තත්වය තීරණය වෙනවා. විශේෂයෙන් චිත්තුප්පාදය කියලා අපිට කියතකි. සමාන විශේෂයෙන් මෙතන සිතට අවධානය දීලා තියෙනවා. එතකොට මේ විචිත්‍රවත් වෙච්ච කර්ම විචිත්‍රත්වයේ චිත්ත විචිත්‍රත්වය නිසා වෙන්නේ. කර්ම විචිත්‍රත්වය නිසා නානා යෝනි වලට වැටෙනවා. යෝනිය නිසා තමයි යෝනිය කියලා කියන්නේ ඒ සත්‍යයන්ගේ ගති ස්වභාව තීරණය කරන එක්තරා ගතියක් නේ. හරිනේ යෝනිය කියලා ඒ ධර්ම වලටත් කියන්න පුළුවන්. අපි ගතියකට අපි කතා කරන්නේ එක්තරා ස්වභාවයක් කියලා. එතකොට මේ යෝනිය නිසා මොකද වෙන්නේ? සත්‍ය විචිත්‍ර වෙනවා. බල්ල බල්ලෙක් වශයෙන්, පූස පූසෙක් වශයෙන් ආදී ලෙසට ඒ වෙන වෙනම කොටස් ඉන්නවා සත්තුන්ගේ. එතකොට ඒ කොටසකට වැටුනොත් කියන්නේ ඒ යෝනියක ඉප්පත්තිය ලැබුවොත් ඒ යෝනියේ තියෙන යෝනි නියාමයේ අනුව මොකද වෙන්නේ? ඒ සත්‍යයගේ විචිත්‍රත්වය සිද්ධ වෙනවා. ඒ නිසා පූසෙක්ගේ පූස් ලක්ෂණ ඇති උනේ කර්මය නිසා නෙවෙයි. පූසාව ඒ සත්‍යය පූසෙක්ගේ ගොඩකට බඩකට නැත්නම් පූසෙක්ගේ භවයකට තල්ලු කරේ කර්මයෙන්. ශරීර ලක්ෂණ පූසෙක්ගේ වගේ උනේ බල්ලෙක්ගේ වගේ නොවි ඒ යෝනි නියාමයේ අනුව. ඒක කර්මය නිසා වෙච්ච. හැබැයි පූසෝ නතර ලස්සන පූසෝ ඉන්නවනේ. ආකර්ශනීය පූසෙක් ඉන්නවා. ටිකක් කැත එකෙක් ඉන්නවා. ඒතකොට ඒවට කර්මය බලපාන වෙන්න පුළුවන්. ඒ දේවල් වලට. ඒ නිසා කර්මයේ විසින් සිත හේතු කරගෙන කර්ම නානත්වයෙන් ඒ යෝනි වලින් සත්‍යයගේ නානත්වය සිද්ධ වෙනවා. එතකොට ඒ වගේම කර්මයක් කෙලින් බලපාලත් සත්‍යයන්ගේ යම් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අටුවා විස්තර කරනවා මේ විචිත්‍ර වූ තිරිසන් ලෝකයක් විචිත්‍ර වුණේ සිත නිසා බව කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒකේ ඊට පස්සේ දේශනා කරන අටුවාවේ මෙම සූත්‍රානුසාරයෙන් ධම්මසංගිනී අටුවාව සිත නිසා සත්ත්ව ලෝකයේ කායික සහ මානසික විචිත්‍රත්වය සිදු වෙනවරු දීර්ඝ ලෙස දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ එම සූත්‍රයේ අටුවාව මෙව දේශනා විස්තර කරමින් සූත්‍රයේ අටුවාව තිරිසන් යෝනියේ විචිත්‍රත්වයේ කර්මසිත නිසාම සිදු වී ඇති බව දක්වයි. තවද එහිම තිරිසන් සත්වයන් පෙර භවයන්හිදී තිරිසන් බවට පමුණුන කර්ම කරන විටදී මේ ආකාර රූප ඇත්තේ වෙම්වායි සිතා කර්ම නොකරන බවත් කර්ම යෝනියට පමුණන බවත් යෝනිය අනුව සත්වයන්ගේ විචිත්‍ර බව සිද්ධ වන බවත් දක්වා ඇත. ඉතා වැදගත් ප්‍රකාශනයක් ඒක ඉතා වැදගත්. ඔය කලිනුත් මම කතා කරා ඒ පරමාර්ථ පාඩමේදී. දැන් මේකෙදි විග්‍රහපරයය. මොකද්ද විග්‍රහපරයය? මොන පදනමෙන්ද? චිත්තකරණතාය චිත්තං. විචිත්‍ර භාවය ඇති කරන නිසා සිත කියලා කිව්වේ. මේ විග්‍රහයේ පදනම විඥානයේ කෘත්‍යයකි. විඥානයේ විසින් සවිඥානික සහ අවිඥානික ලෝකයේ විචිත්‍රත්වය ඇති කරයි. නේ චිත්‍රවලත් ඇති කරා සත්තුන්ගෙත් ඇති කරා. ඒ විඥාන එක්තරා කෘත්‍යයකි. තවත් ක්‍රමයකින් කිව්වොත් මේ විග්‍රහය විඥානයේ ඵලයක් අනුසාරයෙන් විස්තර කිරීමක්. මොකද්ද? එනම් සවිඥානික අවිඥානික ලෝකයේ විචිත්‍රත්වය විඥානයේ ඵලයයි. ඒක අර කරන දෙයක් නෙවෙයි නිසිත. දැන් විචිත්‍රත්වය මේ අවිඥානික ලෝකේ නම් ඒක
යම් ක්‍රමයකට කරා කියලා සවින් චිත්‍රයක් ඇඳනම් කරා කියලා කියත හැකි. දැන් තිරිසන් කතාවේදී කියනවනේ ඒක. මෙසේ වෙම්වා කියලා හිතලා කරේ නැහැ කර්ම කියලා. ඒ නිසා අදාළ යෝනියට යෝනියෙන් ඒ සිද්ධිය සිදුන. ඒ නිසා ඒක සිතෙන් ඇති කරපු ඵලයක් බඳුයි. ඒ නිසා මේක සිතේ කෘත්‍යයක් ලෙසත් විස්තර කරන්න පුළුවන්. මේ විග්‍රහය සිතේ ඵලයක් අනුසාරයෙන් විග්‍රහයක් දුන්නා කියලා විස්තර කරන්නට පුළුවන්. අත්තනෝ චිත්තතාය චිත්තං කියලා කියන්නේ තමාගේ විචිත්‍ර භාවයේ නිසාම චිත්‍රණ. මේ ඉසල කිව්වේ විචිත්‍රත්වය ඇති කරන නිසා. මේ තමන්ගේ විචිත්‍ර භාවයේ නිසාම චිත්ත කියලා කියන්නේ. ඒකත් ගන්න මේ සූත්‍රයෙන්මයි. මොකද්ද? බුදුරජාණන් දේශනා කරානේ. ဒုတိ ය ගද්දුල බද්දු සූත්‍රයේ ගද්දුල බද්ද සූත්‍රයේ දේශනා කරනවා. ලෝකයේ චිත්‍රවල විචිත්‍රත්වය සිත නිසා සිද්ධ වුණේ. ඒ වගේම කියනවා ලෝකයේ තියෙන විචිත්‍රම සත්වනිකාය තිරිසන්නිකාය. හැබැයි ඊට වඩා සිත විචිත්‍රයි කියලා කෙලින්ම දේශනාවෙම කියනවා. ඒතර මේකම හොඳ පාඩයක් බුද්ධ වචනයක් සිත විචිත්‍රයි කියන්නේ. ඒතර චිත්ත කියන වචනේ විචිත්‍ර භාවයත් ගැබ්බෙලා තියෙනවා. සිතින් මාත්‍ර විතරක් නෙමෙයි චිත්ත කියන එකෙන් ඒකේ තියෙන විචිත්‍ර භාවය. චිත්ත විචිත්‍ර භාවය. දැන් සමහරපත් තියනවානේ කෙලින් මේ අර්ථය වැටෙනවා. දැන් උදාහරණයකට හදය කියන එක විස්තර කරනකොට ඒකට කියන්නේ අනිෂ්පන්න පාටිපදිකය. ඒ කියන්නේ කෙලින් මේ අර්ථය තියෙනවා. කුසල පදයේ නිරෝගී අර්ථය කියන එක පද විග්‍රහයෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අපි කිය අභිදෙහි අර්ථ කියලා මතකද? අභිධානාර්ථ අභිදෙහි අර්ථ කියලා. ඒ වගේ මේ විචිත්‍ර භාවයේහි චිත්ත පද ඉඳලා තිනවා. විචිත්‍ර භාවයේ. සාමාන්‍යයෙන් චිත්ත පදේ දෙන්නේ චින්තනෙහි. හරිනේ මම හරියට මම දන්නේ විචිත්‍රත්වයේ තියෙනවා වෙන්න පුළුවන් ධාතු විග්‍රහයන් ධාතු වල අර්ථ නානා අර්ථ තියෙන නිසා මම සියලු අර්ථ දන්නේ නැහැ. ඉතින් කොහොම හරි චිත්ත කියන පදෙහි විචිත්‍ර භාවයේ තියෙනවා. ඒ තමාම විචිත්‍ර නිසාත් විඥාණයට චිත්ත කියලා කියනවා. හරිනේ ඒකත් ගන්නේ සූත්‍ර අනුසාරයෙන්මයි. ඒ විචිත්‍රත්වයට ඇති වෙන හේතු තමයි මොකද බුද්ධ දේශනාවෙම තියෙනනේ තිරිසන් යෝනියට වඩා සිත විචිත්‍රයි කියලා. ඒ විචිත්‍රත්වය ඇති වෙන්නේ යාගේ ඇසුරු කරන වස්තු රූපේ දැන් චක්කු විඥානය වෙනස් සෝත විඥානයට වඩා. ඇයි? වස්තු රූපේ වෙනස්. ආරම්මණය වෙනස්. වස්තු රූපේ අනුව ආරම්මණය අනුව ඇසුරු කරන චෛසික ධර්ම අනුව පූර්ව සිත්වල බලපෑම අසංකාරික සංකාරික බවට හේතු. මේ වගේ ගත්තම භූමිය අනුව සිත්වල ලොකු නානත්වයක් කියලා දෙයක් තියෙනවා. ඒ විචිත්‍රත්වය ඒක ඒතර ගණන් තියෙන එක සිතක් නෙමෙයි මේ චිත්ත පරම්පරාව ගණන් තියෙන. මෙතන විග්‍රහයෙන් චිත්ත පරම්පරාව නැත්නම් එක සිතක විචිත්‍රත්වයක් තියෙන්න බෑනේ. එක සිතක් එක විදිහයිනේ. ඒකට විතරි දෙකක් නැහැ. එතකොට තවත් අනිත් සිත් එක්ක සාපේක්ෂව තමයි මෙය සකසලා තියෙන්නේ. එතකොට විග්‍රහ පරයය බලන්න පිටුව ඊළඟ පිටුවේ මෙම විග්‍රහය සිතේ එක්තරා ගුණයක් දැක්වීම වශයෙන් සකසන ලද්දකි. විඥාන පරම්පරාව තුල පහළ වෙන සිත් එකිනෙක සංසන්දනය කරන විට හොඳට මතක තියාගන්න. මේ එක සිතක් ගැන විතරක් කතා කරපු එක නෙවෙයි. පරම්පරාවේ සිත් එකිනෙක සංසන්දනය කරන විට ඒවායේ පැහැදිලි වෙනස්කම් දැකිය හැකිය. ඒ වෙනස්කම් වලට සහජාත ධර්ම වල නානත්වය, සිතායත් භූමියේ නානත්වය, තමන් ඇසු කරන වස්තු රූපේ නානත්වය, ගන් ලැබෙන අරමුණේ නානත්වය ආදී හේතු වේ. මෙලෙස විඥාන සම්තතිය තුල නානා විවිධත්ව පෙන්눔 කරන නිසා සංසන්දනාත්මකව බැලූ කල ඒ සිත්වල ඇති අනෙක් සිත්වලට වඩා වෙනස් වූ ගුණාංග අනෙක් සිත්වලට වඩා වෙනස් වූ ගුණාංග පදනම් කරගෙන අත්තනෝ චිත්තතාය චිත්තං යන විග්‍රහය ලබා දී ඇත. සිතේ ගුණයක් චිත්ත පරම්පරාවේ ඒ සිත්වල අනිත් සිත්වලට සාපේක්ෂව තියෙන වෙනස්කම කියන ගුණය පදනම් කරගෙන තමයි මේ විග්‍රහය දීලා තියෙන්නේ. ඒතොර චිත්ත කියන එකට ගන්න පුළුවන් පැතිකඩවල් මේ. ඒතොර මේ ඉස්සලා අපි කතා කරා සිතීම් අර්ථයෙන් නේද? අරමුණක් ගන්න අර්ථයෙන් සිත කියලා කිව්වා. අරමුණක් ගන්න ධර්මයක් ලෙස අනිත් ධර්ම වලට අරමුණ ගන්න උපකාර වෙන ධර්මයක් ලෙස අරමුණු ගැනීම මාත්‍රයක් ලෙස තුන් විදිහකට කතා කරා. ඊට පස්සේ විචිත්‍රත්වය ඇති කරන දෙයක් නිසා සිත කතා කරා. ඇත්තරම සිතට වගේම ඒකන චිත්තුප්පාද සියලටම වැදගත් බලපානවා. විචිත්‍රත්වය ඇති කරන චේතනා වගේක් විශේෂයෙන් බලපානෝනේ. එතකොට විචිත්‍රත්වයේ සිත මූලික කරලා අරගත් එකක්. ඊට පස්සේ තමා විචිත්‍ර නිසාත් තමා නානා ධර්ම ඇසුරු කරන ධර්ම නිසා විචිත්‍ර වෙන නිසාත් මේ සිත විචිත්‍රයි කියලා දක්වලා තියෙනවා. එතකොට ඒක විචිත්‍ර ධර්මයක් නිසා විචිත්‍රත්වය ඇති කරන ධර්මයක් නිසා මේ සිතට කතා කරලා තියෙනවා. මේ මොන ක්‍රමයෙන් හරි තේරුණා නම් සිත තේරුම් ගත්තා වේ. සීල සිත් වලට වළංගු නොවු නමුත් ඇතම් සිත් වලට පමණක් වළංගු වන සිත පිළිබඳ විග්‍රහ දෙකක් ධම්මසංගණී අටුවාවකට හම්බ වෙනවා. ඒතර මේකෙදී හැම සිතකටම වළංගු නැහැ. සමහර සිත් වලට අත්තනෝ සන්තාන
චිනෝති චිත්තං චිනෝති इति චිත්තං කම්ම කිලේසීහි චිතන්ති චිත්තං මේක තේරුම් ගන්න ටික පාලි දැනුම තියෙනවා නම් ලේසි ඇත්තටම මේ විග්‍රහ පාක බද්ද වලට එනකොට පාලි තියෙනවා නම් ලේසි පුළුවන් තරම් ඉතින් විස්තර කරන්න බලන්න අත්තනෝ సంతాනං චිනෝති චිනෝති චි ධාතුවෙන් හැදිලා තියෙනවා චිත් නෙවෙයි චි මේ ප්‍රත්‍ය ධාතු ගණය තනාදී ගණය කරෝති චිනෝති කියලා හැදෙන්නේ තනාදී ගණය නෙවෙයි මෙතන චිනාති කියලා පදයකුත් තියෙනවා රස කරන අර්ථයෙන් මෙතන ඉන්නේ චිනෝති මම ඒකේ තනාදී ගණයද මතකද තනෝති ඒක වඩ මම කියන්නේ ඒක මට හරියටම ෂුවර් නෑ ගණය මොකක්ද කියලා මොකද ඕ ප්‍රත්‍යයනේ තියෙන්නේ නේ ඕ ප්‍රත්‍යන චිනෝති කියලා හැදෙන්න බෑ චි චින ධාතුව කියලා එකක් අහන්නේ මම එතකොට මේ චිනෝති इति චිත්තං ගොඩ නගන අර්ථය මෙතන එන්නේ ධාතුව චි ගොඩ නැගියේ ගොඩ නගන අර්ථය ගොඩ නගන අර්ථයෙන් තමයි මේක අරන් තියෙන්නේ. ගොඩ නගනවා කියලා මෙතන අදහස් කරන්නේ මේක එනවා අපිට ආචය ගාමිනෝ ධම්මා අපචය ගාමිනෝ ධම්මා කියන එකෙත් චී ධාතුවෙන් හදන ඡය ධාතුවෙන්. එතකොට මෙතන එන එක තමයි සොකීය సంతානේ ගොඩ නගන්නේ නැයි සිත කියලා කියනවා. ගොඩ නගනවා කියලා කියන්නේ දැන් මේ සිත් පහළ වුණාම පස්සේ සිත් වල බලවත් බව වැඩි වෙනවා. ඒ වගේම වෙන චිත්ත වීති වලත් බලවත් භාවය වැඩි වෙනවා. සිත්වල. මේක අපි ගන්න අපි ජවන සිත් කියලා කොටසකට. ජවන සිත්. ජවන සිත් කියන එක මම විස්තර කරන්න යන්නේ දීර්ඝව කෙටි විස්තරයක් දුනොත් ජවන සිත් කියලා කියන්නේ බල සම්පන්න සිත් කියන එකට. සිත් ගත්තම අරමුණු දැනගන්නා වූ ලක්ෂණයෙන් දැන් අරමුණක් විඥාන ලක්ෂණයෙන් තමයි සිත කියලා කියන්නේ. හැබැයි සිත් වලට තියෙන හැකියාවන් වල අඩු වැඩිකම් තියෙනවා. බලයේ හැකියාව අඩු වැඩිකම් තියෙනවා. දැන් අපි උදාහරණයකට ඇසෙන් රූපයක් දකිනකොට පහළන චක්කු විඥානය වගේ සිතක් සාමාන්‍යයෙන් දුර්වල සිතක්. හැබැයි අපි අතප්පයක් ඔසවනවා නම් කතා කරනවා නම් මේ වෙලාවේදී යම් බලවත් සිත් තියෙන්නට ඕන. ඒ සිත් වල තියෙන ජවය, බලය, හැකියාව වැඩි. එවන් සිත් වලට අපි කියනවා ජවන සිත් කියලා. ජවන සිත්. හැකියාව, බලවත්කම වැඩි සිත්. ඉන්න මතක තියාගන්න. එහෙම සිත් 55ක් තේරවාදයේ හැටියට තියෙනවා. සිත් වර්ග 55ක්. ඒ විදිහට අපි කතා කරනවා. එතකොට මේ ජවන සිත් වල තියෙන ලක්ෂණයක් තමයි ජවන සිත් සාමාන්‍යයෙන් 7ක් පහළ වෙනවා කාමාවචර වීතියක. ඒ පහළ වෙනකොට පස්සේ පූර්ව ජවන සිත පස්සේ ජවන සිත ශක්තිමත් කරනවා. ඒ තමන්ගේ ගතිය ආඩ ලබා දෙනවා. ඒක ආසේවනය කියලා. ඒ නිසා මේ සිත් එන්න ශක්තිමත් වෙනවා. 4 වෙනි එකෙන් පස්සේ එන්න දුර්වල වෙනවා. මොකද චිත්ත නියාමයේ අනුව. නමුත් ආසේවන ශක්තිය ලැබෙනවා. ආසේවන ශක්තිය ලැබෙනවා. එතකොට මේ චිත්තසංතානයේ ගොඩනගනවා කියලා කියන්නේ පස්සේ පහළ වෙන සිත් බල සම්පන්න කරන බව නිසා. ඒක අභිධර්ම පරයයන් ගත්තම එකම වීතියේ ජවන වලටයි මේක ලැබෙන්නේ. ලැබෙන්නේ එකම වර්ගයේ ජවන වලට. කුසලයෙන් කුසලයට, අකුසලයෙන් අකුසලයට, ක්‍රියාවෙන් ක්‍රියාවට. කුසලයෙන් විපාකයට ලැබෙන්නේ නැහැ. ඒ සා විපාක වලට ආසෙන්පත් නැහැ. එතකොට මේ නිර්වචනයේ වැඩෙන්නේ චිනෝ අත්තනෝ సంతානං චිනෝති චිත්තං. තමන්ගේ సంతානය දියුණු කරන්නේ නුයි, තමන්ගේ సంతානය වර්ධනය කරන්නේ නුයි සිත කියලා කියනවා. සිත කියලා කියනවා. ඒක වළංගු වෙන්නේ මේ ජවන සිත. කුසල අකුසල කිරිය ජවන සිත් වලට විතරයි මේක වළංගු වෙන්නේ. එකම වීතිය වෙන්න පුළුවන් පසුපසු වීති වල වෙන්න. දැන් උදාහරණයකට අපි යම් කෙනෙක් සූත්‍රයක් සජ්ජායනා කළා
10 පාරක් 20 පාරක් සජ්ජායනා කරලා ඊට පස්සේ කරනකොට ගොඩාක් බල සම්පන්න විදිහට ඒක අපිට හුරුයි මතකයි අපිට ඒක හොඳට පහසුවෙන් කරන්නට පුළුවන් අර්ථයට හොඳට හිත යවා ගන්න පුළුවන් ඒ ගතිය ඇති වෙනවා. ඉතින් ඒ නිසා එන්න ඒක කියන්නේ භාවිත බහුලීකృత කරනවා කියන ආසේවනා භාවනා බහුලීකම්මන් කියලා කියන්නේ. ඒ නානා වීතිවලත් මේ ආසේවන ප්‍රත්‍ය තියෙන සූත්‍රාන්ත ක්‍රමයේ හැටියට. ඒක අභිධර්ම ක්‍රමයෙන් තියෙන එක වීතියක ඇතුලේ විතරයි. ඒ නිසා මේ විදිහට පසුපසු සිත්වල බල සම්පන්න භාවය වැඩි කරන නිසා ඒක හරියට චිත්තසංතානෙ දියුණු කරා වගේ. දියුණු කිරීම හොඳ පැත්තරයි නරක පැත්තරයි දෙකටම දියුණු කිරීම කරන්න පුළුවන්. හරිනේ? හොඳ පැත්තරයි නරක පැත්තරයි. හැබැයි භාවනාව කියන අර සතර කෘත්‍යයේදී යන්නේ හොඳ පැත්තය විතරයි. මොකද භාවනාවෙන් අකුසල ධර්ම ප්‍රහාණය කරලා ඉහළ මට්ටමකට ගේන්න පුළුවන් කුසලයකට විතරක් නිසා. නමුත් දියුණු අකුසල භාවනා කියලා එකක් තියෙනවා සාමාන්‍යයෙන්. දියුණු කිරීමක් කියලා එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ජවන සිත්වලට විතරක් ලැබිච්ච විග්‍රහය. විග්‍රහ පරයය. යතෝක්ත විග්‍රහය ලබා දී ඇත්තේ ජවන විඥානවල ඇති ආසේවන ප්‍රත්‍ය ශක්තිය නම් වූ ဒုတိ ය ප්‍රත්‍ය ශක්තිය සහ ඉන් සිදුවන කෘත්‍ය පදනම් කරගෙන. ආසේවන ප්‍රත්‍ය ශක්තිය කියලා ဒုတိ ය ප්‍රත්‍ය ශක්තිය කියන්නේ සුවිසි ප්‍රත්‍යම ဒုတိ යක ප්‍රත්‍ය ශක්තියනේ. ඒ ප්‍රත්‍ය ශක්තියයි ඒක නිසා සිදු කරගෙන එයින් සිදුවෙන කෘත්‍යය. මොකක්ද එයින් සිදුවෙන කෘත්‍යය? අනිත් සිත් ටික බලවත් කිරීම. ජවන විඥාන තමන්ගේ ආසේවන ප්‍රත්‍ය ශක්තිය හේතු කරගෙන පසුපසු ජවනවල බලවත්කම වැඩි කරමින් චිත්තසංතානය ගොඩනගයි. එතන මේ ප්‍රත්‍ය ශක්තිය සහ එයින් කරන කෘත්‍ය විශේෂ කෘත්‍ය පදනම් කරගෙන දීපු නිර්වචනයක් මේක. කම්ම කිලේසෙහි චිතන්ති චිත්තං ගොඩ නගන ලද චිත ධාතුව. චිනෝති කියන එකේ මොනද මේකද කිතක පදේ. චිත චී ධාතුවනේ. චී ධාතුවේ කිතක පදේ චිත. මේ ඒකෙන් අදහස් කරන්නේ ගොඩ නගන ලගදය. මොකක් විසින් ගොඩ නගන ලගදය? ගොඩ නගනවා කියලා කියන්නේ දියුණු කරා කියන එක නෙමෙයි, ඇති කරා කියන එකයි. මෙතන අදහස් කරන්නේ දියුණු කරා කියන එක ඇති කරා. කර්ම ක්ලේශයන් විසින් ඇති කරන ලද ධර්මය. කර්මය සහ ක්ලේශය විසින් ඇති කරන ධර්මය තමයි ප්‍රධාන වශයෙන් විපාකසිත. ප්‍රතිසන්දි විපාකසිත ප්‍රතිසන්දි භවාංගාදී ඒ ප්‍රධාන විපාකසිත විශේෂයෙන් ප්‍රතිසන්දි විපාකසිත අට ගන්නට නම් කර්ම තියෙන්නත් ඕනේ, කිලේශ තියෙන්නත් ඕනේ. මැරෙන්න කලින් ප්‍රවෘත්තිපාක පහළ වෙනකොට ඒ විපාකසිත වලට අනිවාර්යෙන් පූර්ව කර්මය හේතු වෙනවා. කිලේශ අනිවාර්යද? අනිවාර්යම නැහැ. ඒ නිසා රහතන් වහන්සේ රහත් වෙලත් විපාකසිත පහළ වෙන්නේ උන්වහන්සේට. ප්‍රතිසන්දි විඥාණයට ප්‍රතිසන්දි විපාකසිතට කර්ම ක්ලේශ දෙකම බලපාලා තියෙනවා හට ගැනීමට. මේවා ඉදිරියේදී කතා වෙනවා. මේ විග්‍රහයක් කතා කරන නිසා තමයි මේ කරන්නට වෙන්නේ. කර්ම ක්ලේශ දෙකම බලපාලා තියෙනවා ප්‍රතිසන්දි විඥාණය හට ගන්නට. ප්‍රවෘත්ති විඥාන ප්‍රවෘත්ති විපාක විඥාන හට ගන්නට කර්මයේ විතර ප්‍රමාණවත්. එතකොට මේ විදිහට ගත්තම ඒක අපි යථාලාභ විදිහට ගන්නට උණු සුදුසු පරිදි අරගන්න. කර්ම ක්ලේශයන් විසින් ඇති කරන ලද උපදවන ලද නිපදවන ලද සිත තමයි චිත්ත කියලා කියන්නේ. මේක වළංගු වෙන්නේ මොන සිත් වලටද? විපාක සිත් වලට විතරයි. විපාක සිත් වලට විතරයි. ජවන ඉසලක ජවන සිත් වලට. මොකද්ද? ගොඩ නගන නිසා තමන්ගේ సంతානෙ දියුණු කරන. කර්ම ක්ලේශයන් විසින් ගොඩ නැගිච්ච බව. ඒකේ ගුණයක්. මොකද්ද ඒ ගුණය? සංකත ගුණය. කතා කරගෙන. එතන මේක විග්‍රහ පරයය. මෙම් විග්‍රහය විපාක සිත් වල ගුණයක් දැක්වීම වශයෙන් සිදු කරන ලග්වල. එම ගුණේ නම් සංස්කෘත භවයි. එනම් කර්ම සහ ක්ලේශ වලින් සකස් කරන ලද බව, උපදවන ලද බව යන ගුණයයි. එතකොට ඒකත් විශේෂයෙන් මතක තියා ගන්න. චිත. ඊට පස්සේ කම්ම කිලේශී චිත්තං කියන විග්‍රහය සියලුම විඥාන වලට අදාළ කරගන්නට පුළුවන්. මොකද හේතුව උදේවය ඥානය ගැන කතා කරනකොට අපි කියනවා අනුත්පන්න දැන් ස්කන්ධය හට ගන්නට මූලික වෙන උදේ ක්‍රම අපි ප්‍රත්‍ය වශයෙන් උදේ 4 ක්‍රමයකට බලනවානේ. දැන් උදාහරණ රූපස්කන්ධය ගත්තොත් අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, ආහාරය කියන ප්‍රත්‍ය 4ෙම රූපය හට ගන්නවා. ඒ වගේම උදේ අවස්ථාව කියලා අවස්ථාවක් වශයෙන් බලනවා. හරිනේ? එතකොට මේකෙන් ප්‍රත්‍ය 3ක්ම ආහාර ප්‍රත්‍ය මේ භවයේ රූපයට. ඉතිරි ප්‍රත්‍ය 3 පූර්ව භවයෙන් මේ භවයට. භවයෙන් භවයට යන සම්බන්ධය. ඒකට අවිද්‍යාව සහ කර්මය සහ තෘෂ්ණාව කියන ධර්ම 3 අප්‍රහීනව තිබිච්ච නිසා තමයි රූපයක් පහළ වෙන්නේ. ප්‍රතිසන්දියේදී. එහෙම නැත්නම් රූප පහළ වෙන්නේ
නෑ. මේක කර්මජ, චිත්තජ, ඍතුජ ભેදයක් නැතුව සියලු රූප ගැන මේ කතා කරන්නේ. සියලු රූපවල ඉපැත්මට මේ තුන උපකාරලා දෙන. මොකද ඉපදෙන්නේ නෑ ඒතර තිබෙන්නේ නැත්තම්. ඒවා සියල්ලෙන් පැවැත්මට උපකාරයි ආහාර. ආහාරය කියන එක. මේ සියලුම රූප ඒ මොහොතේ හටගන්න. ඔය විදිහට පංච උපාදානස්කන්ධයටම අපි කතා කරනවා උදේවය, උදේ ක්‍රම වලින් පහකුයි, වය පහකුයි, ඔක්කොම 50 සම 50 උදේව්‍ය ඥානය කියන්නේ. ඒතර රූපස්කන්ධේ උදේ 5යි, වය 5යි, 10යි, පංච උපාදානස්කන්ධයටම ගත්තම 50යි. ඉතින් ඒ විදිහට මෙනෙහි කරන්නට තියෙනවා. ඒ විග්‍රහය යටතේ සියලුම සිත්වලට, සියලුම විඥානවලට, විඥානවල උදේ ගන්නකොට කියනවා අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, නාම රූප උදේ අවස්ථාව. අවිද්‍යාවේ උපාද බලන ක්‍රමය. එතකොට අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය කියන ගත්තම කර්ම ක්ලේශ. මේ කර්ම ක්ලේශ සියලු විඥානවලට. ඒක මතක තියාගන්න මේ ලෝකෝත්තර විඥානය ඇතුළත්ව මේ කතා කරන්නේ. සියලු විඥානවල හට ගැනීමට. ඇයි ඒවා හටගන්නේ මේ භවයේ කලින් භවයේ මරණාසන්න වෙනකොට කර්ම ක්ලේශ ටික ප්‍රහාණය නොකර තිබිච්ච නිසානේ. ඒ නිසා මේ සියලු විඥානයෝ කර්ම ක්ලේශ වලින් හටගත්තා කියලා කියන්න පුළුවන් ඔය විදර්ශනා පරයයන්. පටිසම්භිදා මග්ගේන විදර්ශනා පරයයන් අපිට කියන්න පුළුවන්. කෙලින්ම කිව්වොත් එහෙම කම්ම කිලේසෙහි චිතං කියන එක වැදගත් වෙන්නේ මොකේටද? විපාක සිත් වලට. නමුත් පරයයකින් අපිට කම්ම කිලේසෙහි චිතන්ති චිත්තං කියන එක සියලු සිත් වලට ගන්නට පුළුවන්. විග්‍රහ පරයය අර විදිහමයි සංස්කෘත බව. ඒ නිසා හටගත්ත බව. හැබැයි මේක දුරින් වෙන ප්‍රත්‍යක්. මතක තියාගන්න ප්‍රත්‍ය වර්ග දෙකක් තියෙනවා. කෙලින්ම වෙන ප්‍රත්‍ය. ඒක නිකන් පච්චේ සහ හේතු කියලා. හේතු සහ පච්චේ. හේතුව කියන්නේ ඍජු ප්‍රත්‍ය. පච්චේ කියලා කියන්නේ තව ක්‍රමයකින් දුරින් වෙන ප්‍රත්‍ය. එතකොට කම්ම කිලේසෙහි චිතං කියලා විපාක විඤ්ඤාණයට කියනකොට කෙලින්ම එතන කර්මයෙන් වෙන කෙලින්ම බලපෑම තියෙනවා. විපාක සිත් වලට කතා කරනකොට සියලු සිත් වලට කතා කරනකොට අනිත් සිත් වලට දුරින් ප්‍රත්‍යවීමක් තමයි කතා කරන්නේ. ඊට සංස්කෘත බය පොඩි වෙනසක් අපිට පෙන්වන්නට පුළුවන්. හරි. එතකොට මේක තමයි චිත්තේ පිළිබඳ විග්‍රහය. අපි විග්‍රහ ගොඩක් අද කතා කරේ. මේ හැම එකෙම අපි සිත තමයි ප්‍රකට කරගන්නට උත්සාහවත් වුණේ. එතකොට අපි කතා කරපු විග්‍රහ ටික බලන්න. චිත්ත කියන එකට සාධන තුනක් දුන්නා. චිත්ත කර්මස කතෘ සාධනෙන්, කරණ සාධනෙන්, භාව සාධනෙන්. ඊට පස්සේ අත්තනෝ චිත්තතාය විචිත්‍ර භව. විචිත්‍ර කරන නිසා, විචිත්‍ර නිසා සිත කියලා කිව්වා. ඊට පස්සේ సంతානයේ ගොඩනගන නිසා. ගොඩනගන නිසා. කර්ම ක්ලේශයන් විසින් ඇති කරන ලද නිසා. ක්ලේශ චිත්ත කියලා කිව්වා. එතකොට මේ හැම ක්‍රමයකින් බලන්න මේ දෙක සාමාන්‍යයෙන් ගොඩනගන බව තියෙන්නේ ජවන සිත් වලට කර්ම ක්ලේශයන්ගෙන් ඇති කර බව දෙන විපාක සිත් වලට තව පරියායකින් සීල සිත් වලටත් ගන්නට පුළුවන්. එතකොට මේ හැම එකක්ම කරලා තියෙන්නේ විඥානයේ නැමැති ධර්මයේ ගැන තව නානා කෝණ වලින් අපිට බලන්නට උපකාර කරනවා. විඥානය කිව්වේ අරමුණක් නානා අරමුණු වලින් අරමුණක් වෙන්කොට පිරිසිඳ ගන්න ස්වභාවය, ගන්න ක්‍රියාව නේද? ගන්න ධර්මය. එතකොට මේ ධර්මයේ තියෙන චින්තන ගතිය, සිතන බව පදනම් කරගෙන විග්‍රහ තුනක් දුන්නා. සිතන ධර්මයක්, අන් අයට සිතීමට උපකාර වන ධර්මයක්, ඒ වගේම සිතීම් මාත්‍රයම කියලා විග්‍රහ තුනක් දුන්නා. ඊළඟට විචිත්‍ර භාවය ඇති කරන ධර්මයක් කියලා කිව්වා. විචිත්‍ර භාවය සවිඥානික අවිඥානික වල විචිත්‍ර භාවය ඇති කරනවා. ඊට පස්සේ තමාම විචිත්‍ර නිසා සංසන්දනාත්මකව චිත්ත ප්‍රවාහය ඇතුලේ තමාම විචිත්‍ර නිසා එක මිනිස්සෙගේ సంతානෙත් විචිත්‍රයි. නානා సంతාන ගැන කවර කතාවද? විචිත්‍ර භාවය නිසා චිත්ත කියලා ඒ විඥානේට නමක් දුන්නා. ඒ වගේම සමහර විඥාන సంతානේ ගොඩනගන නිසා චිත්ත කියලා කිව්වා. ඒක ගොඩනගන බව තියෙනවා. බලන්න මේ සිත ගැන තවත් නානා කෝණවලින් බලලා දෙනවා. ගොඩනගන බව නිසා චිත්ත කියලා කිව්වා. ඊට පස්සේ සමහර විඥානයෝ කර්ම ක්ලේශයන් විසින් උපදවන ලද නිසා, සකස් කරන ලද නිසා චිත්ත කියලා කිව්වා. ඊට පස්සේ හැම විඥානයකටමත් ඒක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ සිත පිළිබඳව දක්වපු එකම පරයය ඉවරක් නෑ. මේක ඉතින් තව චිත්ත කියන වචනේ නැතුව ඉතින් ඕන තරම් දක්වන්න පුළුවන් නේද? අධිපති කෘත්‍ය වශයෙන් දක්වත හැකි, සහජාත කෘත්‍ය වශයෙන් දක්වත හැකි. නානා ක්‍රම වලට මේකේ
කුසල අකුසල භවයට දක්වත හැකි කීක විදිහට මේක පෙන්වන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ චිත්ත කියන පදය විතරක් අරගෙන මේ චිත්ත කියන පදේ ඇතුලෙන් කොහොම හරි ව්‍යාකරණානුකූලව ඒ කියන්නේ මේ පදේ පදනම් කරගෙන ව්‍යාකරණානුකූලව කියන පදේ පදනම් කරගෙන මේකට කොටු වෙලා අපි ඒ සිත ගැන විඥානය ගැන කතා කරපු ආකාරයක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා මේකෙනුත් මම හිතනවා විඥානය කියන පාඩම තවත් ප්‍රකට වෙන්නට ඇති. අපි දැන් විඥානය ගැන කතා කරා වෙන්න අනිත් අරමුණු වලින් වෙන්කොට පිරිසිදු දැනගන්න ගතිය අරමුණක් ප්‍රකට කරන ගතිය විභාවන කෘත්‍යයාගේ තියෙනවා. ඒ වගේ මෙයා වැටහෙන්නේ එක දිගට එක පරම්පරාවක් ලෙස සන්දහන පච්චුපට්ඨාන නිසා නාම රූපය හේතු කරගෙන දැන් පවතින්නේ. ඒ විඥානයේම තියෙන සිතීම් කෘත්‍යයක්. ඒ නිසා ඒ සිතන ධර්මයක් ලෙස අනිත් අයට අනිත් ධර්ම වලට සිතීමට උපකාර වෙන ධර්මයක් ලෙස සහ සිතීම් මාත්‍රය කියලා කතා කරලා තියෙනවා. ඒ වගේම ඒ සිත ලෝකයේ විචිත්‍රවත් භාවයටත් හේතු වෙලා තියෙනවා. විචිත්‍රවත් භාවය ඇති කරනවා. ඒ වගේම තමාම සංසන්දනාත්මකව අනිත් සිත් එක්ක බලද්දී විචිත්‍රයි, තමාම විචිත්‍රයි. සමහර සිත් මොකද්ද? තමන්ගේ సంతානය දියුණු කරනවා. සමහර සිත් කර්ම ක්ලේශයන් විසින් ඇති කරු බවක් තියෙනවා. ඒ වගේම සියලු සිත් මේ කර්ම ක්ලේශයන්ගෙන් ඇති කරා කියලා කියන්නට පුළුවන්. ඒතර මේ සිත පිළිබඳව නානා පැතිකඩ වලින් බැනීම තමයි මේ සිද්ධ කළා තියෙන්නේ. විඥානය පිළිබඳව ඔබට මොනම හරි ක්‍රමයකින් සිත වැටහෙනවා නම් ඔබ සිත තේරුම් ගත්තා. ඊළඟ දවසේ මම මන මානස හදය පණ්ඩර ආදී වූ පද පිළිබඳව විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා. පාඩම අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව. අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවසන්නයි. දැන් කාරක විදියට ගත්තාම ඔය බෙදීම ඔය සැලකීම කරන්න පුළුවන් හැකියාවක් ඇති නේද ඔය ප්‍රථම කර්ම කරන සම්ප්‍රදානයේ විදියට ගත්තාම ඔය මේ සිතේන විවිධ පැතිකඩ වලින් බලන එක කරන්න පුළුවන්ද? මෙහෙමයි මම කතාවේ විභක්ති ගැන ඔය කියන ඇත්තනේ. ප්‍රථම ද්විතීය විභක්ති කියන එක සාමාන්‍යයෙන් වාක්‍යයක වචන යොදන හැටිනේ. ඒතර විභක්තිය කියන එක වෙනයි. සාධනයේ කාරක සාධන කියලා කියන්නේ දැන් විභක්තිය වෙනයි කාරක වෙනයි සාධන වෙනයි තුනක්නේ. කාරකය කියලා කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයකට මිනිස්සෙක් අපි හිතමුකෝ මෙහෙම හිතමුකෝ මිනිස්සෙක් මොන හරි දෙයක් කරනවා කියලා කර්මේ හොඳ උදාහරණයක් කම්මං කර්මං කරෝති පුරිසෝ කම්මං කරෝති හරිනේ පුරුෂයා කර්මයක් සිද්ධ කරනවා එතකොට ක්‍රියාවක් කියලා කියන ක්‍රියාවක් සිද්ධ කරනවා ක්‍රියාව තමයි කර්මය පුරුෂයා තමයි කර්තෘ කරෝති කියන්නේ ඒ ක්‍රියාව හරි මොකක් හරි දෙයක් කරා අපිට කියන්න පුළුවන් පුරිසෝ කම්මස්ස කරෝති කම්මස්ස කරෝති ඒ කියලා තියෙන්නේ කර්මයමයි විභක්තිය වෙනස් කරන්න පුළුවන්. ဒုတိ යාවෙන් තියනද චට්ටියෙන් තියන්නද පුළුවන් අපිට. ඒක විභක්තිය වෙනස් කරගන්නවා. ඒ නිසා විභක්තිය කියන එක වෙනස් වෙන්නට පුළුවන්. කර්මාර්ථයේ ဒုတိ යාව, කර්මාර්ථයේ තතියාව, කර්මාර්ථයේ චට්ටිය. එතකොට විභක්තිය කියන එක මේ හැමතිස්සෙම වාක්‍යයක පදේ යොදන හැටි. ඒක විග්‍රහ වලට අපි ගන්නෙ නැහැ. කාරක කියලා කියන්නේ යාට අදාළ තැන. කර්තෘ නම් කර්තෘ කර්මේ නම් කර්මේ. දැන් කම්මස්ස කාරකෝ කියලා තිබ්බත්, කම්මං කාරකෝ කියලා තිබ්බත්, කම්මස්ස කරෝති, පුරිසෝ කම්මස්ස කරෝති, පුරිසෝ කම්මං කරෝති කියලා මොන ක්‍රමයෙන් තිබ්බත්, කම්මස්ස කිව්වත්, කම්මං කිව්වත් ඒක කර්මය. ඒක කර්ම කාරකය. හැබැයි විභක්තිය ဒုတိ යාව සහ චට්ටිය. සාධනය මේ ඔක්කොම වාක්‍ය වලට අදාළ. සාධනය කියන්නේ එහෙම ගන්න නෙවෙයි. සාධනය කියලා කියන්නේ වචනයක් නිර්මාණය කරනකොට අපි. ඩෙෆිනිෂන් එකක් නිර්මාණය කරනකොට. ඒ වෙලාවේදී අපි යොදා ගන්නවා මේ කර්තෘ සාධනයක්ද කර්මයද ආදී ලෙසට බෙදා ගන්න. ආසනය වගේ ගත්තේ. ඒතර ඉස්සලම ධාතු අර්ථය ගන්නට ඕනේ ප්‍රත්‍ය අර්ථය ගන්නට ඕනේ. ප්‍රත්‍ය කියලා කියන්නේ එකතු කරන කෑල්ලේ. ඒකෙදි සාධනය මොකද්ද? කාලේ සාධනය කවරක්ද? කාලය කවරක්ද? ඊට පස්සේ ක්‍රියා විශේෂයක් තියෙනවා. ඔය සමහරකට සීලාදී ක්‍රියා කියලා කියන්නේ. තත් සීලාදී. හරිනේ. ඒ වගේ එකේ අර්ථ තියෙනවා. ඒ නිසා විභක්ති වලින් විභක්ති සහ ඔය පද අතර සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඒක අපි ඉස්සලම තේරුම් ගන්න ඕනේ විභක්ති එකක්, කාරක එකක්, සාධන එකක්,
විභක්ති සහ කාරක කියනවා තියෙන වගන්තිවල sentences වල වාක්‍යවල සාධන තමයි මේ පද විග්‍රහවල තියෙන්නේ. හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ડોක්ටර්. ආශ්චර්යමත් ඔබ වහන්සේ බුද්ධ වචනේ සිතේ විචිත්‍ර භාවය පිළිබඳව කියලා දීපු එකට ඉතාම පිං බොහොම පිං මට පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ මේ ඒ විචිත්තත්වය පිළිබඳව ඔබ වහන්සේ මට හුඟක්ම ඇඟට දැනෙන්නේ නම් අර මේ අසුරු කරන හෝ ඒ අරමුණු කරන චෛතසිකයෝ ඉඳ බොහෝ විචිත්‍රත්වයක් ඇති වෙනවා කියලා ඒකම ඔබ වහන්සේ තව එකක් කිව්වා මේ අසුරු කරන වස්තු රූපයයි තව ආරම්භය ආරම්භනේ ඊට පස්සේ පූර්ව සිත් දැන් උදාහරණයකට පසු බැහැලා පසු බැස්සොත් එහෙම සසංකාරික පසු බැස්සේ නැත්නම් අසංකාරික ඒ වගේ ඒක අසුරු කරන සිත් ඊට පස්සේ වගේ අනේ බොහොම පින් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ක්ලැරිෆයි කරගන්න හොඳයි තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අද ඔබ වහන්සේ මේ කජ්ජනීය සූත්‍රයේ සඳහන් කරපු නිසා මේ ප්‍රශ්නේ මම කලක් තිස්සේ අහන්න නැතුව ඊට ප්‍රශ්නයක් අද අහන්න හිතුවේ. හොඳයි. මොකද කජ්ජනීය සූත්‍රයේ තමයි ස්කන්ධ හැදෙන ගැන ස්කන්ධ හැදීම පිළිබඳ විස්තර කරන හොඳම සූත්‍රය කියන එකයි මම අහලා තිබුණේ. සූත්‍ර විස්තර කරන අපේ ධර්මගතික ස්වාමීන් වහන්සේලාගේ සංයුත්ත නිකාය සූත්‍රය. ඒ හැමදේම මම දැන් මේ සූත්‍රය දිහා බලාගෙන තමයි අහන්නේ. දැන් මේකේ විඥානයේ විස්තර කරනකොට හම්බුනේ අනිත් ඒ වගේ පොඩි දේවල් තියෙනවා නම් විඥානය ගැන අපි කතා කරොත් විඥානය ගැන විස්තර කරනකොට කියන්නේ කවර කරුණින් විඥානන කෙරෙය ඇඹුලද විඥානන කෙරෙයි තිත්තද විඥානන කෙරෙයි කාටුක රසද විඥානන කෙරෙයි මధుර රසද විඥානන කෙරෙයි කර රසද විඥානන කෙරෙයි නොකර රසද විඥානන කෙරෙයි ලුණු රසද විඥානන කෙරෙයි නොලුණු රසද විඥානන කෙරේ මහණෙනි මෙසේ විඥානන කෙරේ නෙවෙයි එයින් විඥානයයි කියනු ලැබෙන්නේ. හම්බුනේ මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මෙතෙන්දී අතරම අර අපි අභිධර්මයේදී කතා කරන මේ සාමාන්‍යයෙන් අපි කතා කරන එක චිත්තක්ෂණයකට අදාළ වෙන ඒ චිත්තුත්පාදයක ඇතිවන විදිහට අපිට විඥානය මෙතෙන්දී ගන්න බෑ නේද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නය. මොකද මෙතන අර චිත්ත පරම්පරාවක් ගිහිලා නැත්නම් චිත්ත බීති ගණනාවක් ගිහිල්ලා ඊට පස්ව මේ ස්කන්ධවල විඥාන ස්කන්ධය කියන එක නේද මේ මෙතනින් කියන්නේ කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. ඒ කිව්වේ එක සිතක් ගන්න බෑ කියලාද මහත්තයා හිතුවේ? නෑ අම්දේ එක සිතකට මේ ඔක්කොම කරුණු අදාළ වෙන්න බෑනේ දැන් අපි දැන් ඉගෙනගෙන තියෙන විදිය. ඔව් හරි. මේ පොදුවේ මුළු ස්කන්ධයටමයි කතා කරලා තියෙන්නේ. හැබැයි යාගේ තියෙන විඥානන හැම සිතකම විඥානන කෘත්‍ය තියෙනවා. මේකේ මේ විශේෂයෙන්ම ජීවහා විඥානය වගේ පැත්තෙන් කතා කරලා තියෙන්නේ. අම්බිලම්පි විඥානාති, තිත්තකම්පි විඥානාති, කටුකම්පි විඥානාති, මధుරම්පි විඥානාති, කාරිකම්පි විඥානාති කියලා එහෙම කියනකොට ඒ ධර්මය වෙන්කොට අනිත් ධර්ම වලින් වෙන්කොට ගන්න බව මේකේ තියෙනවා. විඥානන කෘත්‍ය තියෙනවා. ඉතින් ඒ නිසා එක සිතකට එක අරමුණයි මේ පොදුවේ මුළු ස්කන්ධයටම මහත්ය අරන් තියෙන්නේ. මුළු ස්කන්ධව. ඒ කියන්නේ ස්කන්ධය කියන්නේ රාශියට. සිත් ගොඩටමයි මේ කතා කරලා තියෙන්නේ. මට ඒ දැන් අද වහන්සේ කිව් දෙයට අදාළ නැති වුණත් මේ සූත්‍රයේ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මට සංඛාර විස්තර කරනකොට ඇත්තටම අපි ස්කන්ධ කියන පහම සංස්කාර හැටියට මෙතන හැඳින්වෙනවා. සංකතං අபிසංකරෝති इति භික්ඛවේ තස්මා සංඛාරාති උච්ඡanti කිංච සංකතං අபிසංකරෝති රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති වේදනං වේදනාත්තාය සංකතං අபிසංකරෝති සංඥං සංඤත්තාය සංකතං අபிසංකරෝති සංඛාරේ සංඛාරත්තාය සංකතං අபிසංකරෝති විඥානං විඥානත්තාය සංකතං අபிසංකරෝති සංකතං අபிසංකරෝති इति කෝ භික්ඛවේ තස්මා සංඛාරාති උච්ඡanti. එහෙම කියනකොට හම්බුනේ එතකොට ස්කන්ධ පහම ඇත්තටම සංස්කාර
තමයි නමුත් අර ඒකේ සංස්කාර පහට දාපු වෙන නාම ධර්ම නම් තුනක් නම් පහක් තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක කියලා මට අදහසක් ආවා. ඉතින් ඒක හරිද කියලා දැනගන්නත් ඕන. මෙහෙමයි දැන් ඒක මේ ඔබතුමාගේ අදහස හරි. නමුත් මේ අදහස මම විස්තර කරන්නම්. ඒ අදහසට ආවේ ඔය පදනමෙන් නෙවෙයි. ඔය සංස්කාර කියන අදහස හරි. සියලුම ස්කන්ධයෝ සංස්කාර. ඒකට දැන් එන්නම්. දැන් රූපං රූපත්තාය සංකතම් අபிසංකරොන්ති ති කියන කටුව විස්තර කරන්නේ යතා යාගුමේව යාගුත්තාය. පූවමේ පූවත්තාය පචති. නාම එවං පච්චේහි සමාගන්त्वा කතභාවේන අபிසංකතං ති ලද්දන් නාම රූපමේ රූපත්තාය. යතා අபிසංකතං රූපං නාම හෝති. ඒ කියන්නේ අපි දැන් කැවුම් බදින්නේ කැවුම් හදන්නනේ. නේද? කොකිස් බදින්නේ කොකිස් හදන්න. එතකොට රූපමේව රූපත්තා යතා අபிසංකතං හෝති. එතකොට අපි මේ රූපේ ලබන්නම රූපයක් ලබන්නම නැත්තම් රූපේ සකස් කිරීම පිණිසම තමයි මේ ක්‍රියාවන් සිද්ධ කරලා තියෙන්නේ. සංස්කාර ස්කන්ධේ. ඒ නිසා රූපං රූපත්තහ අபிසංකරොන්ති වේදනං වේදනත්තහ අபிසංකරොන්ති කියන එකෙන් කියවෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ ඒක සකස් කර බව සංකත භාවයේ කියවෙනවා. ඒකේ සකස් කර භව කියවෙනවා. නමුත් ඒ පද පහෙන් කියන්නේ නැහැ මේ සියලු දැන් මෙතන සංස්කාර ස්කන්ධය ගත්තම දැන් සංස්කාර ස්කන්ධයේ තියෙන නිර්වචනය තමයි සංකතය අபிසංස්කරණය කරන නිසා සංස්කාර ස්කන්ධ වුණේ. අபிසංස්කරණය කරන නිසා. මෙතන අර පාඨයෙන් කියවෙන්නේ පංච උපාදාන ස්කන්ධෙම සංකත භව. සකස් කෙරිච්ච භව කියවෙන්නේ. සංස්කරණය කරන භවයි කෙරිච්ච භවයි දෙකක්. නමුත් ඔබතුමාගේ ආපු අවසාන අදහස තේරවාදයට එකගයි. නමුත් ඒකට පැමිණෙන්නේ මේ පදනමේ ඉඳලා නෙවෙයි. නමුත් ඒකට පැමිණෙන්නේ මේ අදහසින් ඉඳලා නෙවෙයි. ඒකට දැන් උදාහරණයකට දැන් ඔය ප්‍රශ්නේ ඉතා වැදගත්. දැන් අපි ගමු රූප වේදනා සංඥා සංස්කාර විඥාන මේකනේ පහ. මේක රූප 28. වේදනාවකම වේදනා චෛතසිකය, සංඥාවකම සංඥා චෛතසිකය, සංස්කාරකවම ඉතිරි වේදනා සංඥා දෙකෙන් අතර ඉතිරි චෛතසික 50, විඥානිකවම සිත දත්ත සිත 89 කුවත් කමක් නැහැ. සිත. එතකොට දැන් මේ බෙදීම ගත්තම මේ සියලු ධර්මයෝ සංස්කාර හේතුන් නිසා හටගත්ත ධර්ම කියලා අපි කියනවා. සියලු ධර්මයෝ හේතුන් නිසා හටගත්ත නිසා සංස්කාර. හේතු නිසා හටගත්ත බැවින් සංස්කාර කියලා කියන්නට පුළුවන්. මෙතනදී උතර කරුණු කීපයක් අපි කතා කරමු. ඇයි මේක ස්කන්ධ පහක් වුනේ කියන එක තව ප්‍රශ්නයක්. එක ප්‍රශ්නයක්. ස්කන්ධ පහකට මේක ගත්තේ ඇයි? ඊළඟට මේ සංඛාර කියන වචනය සංස්කරණය කරනවා කියන අර්ථය අපිට අනිත් පදවලටත් යොදන්නට පුළුවන්. මොකද හේතුව අනිත් ධර්ම සකස් වෙන්නටත් අනිත් මේ රූප වේදනා ආදී සංඥා උපකාර වෙනවා යම් ක්‍රමවලින්. සංස්කාර කියන එකේ තව නිර්වචනයක් තමයි සංස්කරණය වෙච්ච ධර්ම කියන එක. සංස්කරණය වෙච්ච ධර්ම. සංස්කරණය කරන ධර්ම. මේ තමයි තේරවාදයේ නිර්වචනය. අද සමහර කට්ටිය වෙන විදිහට සංස්කාර කියන පදේ නිර්වචනය වෙන්න පුළුවන්. ඒ තම තමන්ගේ රුචිය. තම තමන් තේරුම් ගත්ත තේරවාදයේ හැටියට සංස්කාර කියන පදේ අර්ථ ගොඩක් තියෙනවා. අபிසංකරණ භව, සංස්කරණය වෙච්ච බවත් කියන්න පුළුවන්. එතකොට මේ ගත්තම මේ සියලු ධර්ම වලට අපිට ඕනනම් සංස්කාර කියලා කියන්නට පුළුවන්. හේතුන් නිසා හටගත් අර්ථය. සියලු ධර්ම වලට සංස්කාර කියලා කියන්නට පුළුවන්. හැබැයි රූප වේදනා සංඥා
විඥාන කියලා දෙකට කඩන්නට හේතුව තමයි විපල්ලාස හතර. විපල්ලාස හතර ගත්තම තියෙනවා අසුභෙහි සුභ. අසුභ දෙය සුභ ලෙස ගන්න විපල්ලාසයක්. දුක් සහගත දෙය සැප ලෙස ගන්න විපල්ලාසයක්. අනිත්‍ය දෙය නිට්ටය ලෙස ගන්න විපල්ලාසයක්. අනාත්ම දෙය ආත්ම ලෙස ගන්න විපල්ලාසයක්. ඔය විපල්ලාස හතරනේ. ඔය විපල්ලාස හතර දුරු කරන්නට අසුභේ සුභ විපල්ලාසයේ බහුතරයන්ම තියෙන මොන ස්කන්ධය කෙරෙහි මොන ධර්ම කෙරෙහිද? රූප කෙරෙහි. ඒ නිසා අසුභේ සුභ විපල්ලාසයේ දුරු කරන්නට අසුභේ සුභ විපල්ලාසයේ දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය වෙනම අරගෙන ඒක ගැන කතා කරා. ඒතර යෝගියාට පුළුවන් රූපස්කන්ධය වෙනම අරගෙන ඒකේ අසුභ ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය මෙනෙහි කරන්න. සුඛේ දුක්ඛේ සුඛ විපල්ලාසය. මේ දුක්ඛ සහගත වෙච්ච ලෝකයේ සැපයක් කියලා හිතෙන ප්‍රධානම හේතුව තමයි වේදනාව. ඒ නිසා සියලු ධර්ම අතර වේදනාව සුඛ වේදනාව සුඛ සංඤිතයි. සැපයක් ලෙස තමයි ලෝකේ සලකන්නේ. ඒ සුඛ වේදනාව නිසා අනිත් ධර්මත් සැපයක් ලෙස සලකනවා. ඒ නිසා මේ සුඛ වේදනාව වෙනම අරගෙන සුඛ වේදනාව ඇතුළු වේදනාව වෙනම අරගෙන අපි දුක්ඛේ සුඛ සංඥාව දුරු කරන්න බුදුරජාණන් වහන්සේ වෙනම ස්කන්ධයක් ලෙස ඒක දැක්වුවා. විපල්ලාසයේ දුකේ සුඛ සංඥාව දුරු කරන්න. අනාත්මේ අනාත්ම ධර්මයේ ආත්ම ලෙස ගන්නකොට විපල්ලාසයක් තියෙනවා. සංඥාව කියලා කියන්නේ කරුණු ගොඩක් දන්න බවනේ. දැන් ඒකෙන් අදහස් කරන්නේ සියුම්ම යාට වෙන් කරගන්න පුළුවන්. දැන් උදාහරණයකට මොකක්ද අපි හිතමු මම එන්ජිමක් දිහා බැලුවා කියලා. මට එන්ජිමක් දිහා බැලුවොත් එහෙම කාර් එකක මොකක්වත් තේරෙන්නේ නැහැ. යකඩ ගොඩක් විතරයි මට වැටෙන්නේ. මේ ඔක්කොම යකඩ වගේ තමයි කියලා කියන්න පුළුවන්. යකඩ දේවල් තමයි තියෙන්නේ. හැමෝම තමයි මැකැනික් කෙනෙක් කියයි නෑ මේ කොටසෙන් මේක මේ කොටසෙන් මේක. නමුත් මට බැලුවම හැම එකක්ම සාමාන්‍යයෙන් පොදුවේ ලී ගොඩක් නෙමෙයි කියලා තේරෙනවා. සමහර එන්ජින් වල කොටස් තේරෙයි. නමුත් ඒ ඔක්කොම යකඩ ගොඩක් ලෙස වගේ පොදු ලක්ෂණයක් තමයි තියෙන්නේ. හැබැයි ඒකේ විශේෂඥයට ඒ දෙයිත් වෙනස පේනවා. කුඩා හෝ වෙනස පේනවා යාට. සංඥාව කියලා කියන්නේ ධර්ම වල තියෙන Tamanට ආවේනික ලක්ෂණය තියෙනවනේ වෙනද අනිත් ධර්ම වලින් වෙන් කරගන්නට හේතු වෙන ලක්ෂණයක් තියෙනවා කොහොමද ධර්ම වලනේ. එතකොට ඒ අරමුණු වල තියෙනවා අනිත් ධර්ම වලින් Tamanව වෙන් කරගෙනට උපකාර වෙන ගතියක්. ඔහුට ආවේනික ගතියක්. ඒකට සංවේදී බවනේ සංඥාව. ඒක සංඥාව තියුණු නම් සංඥාව දියුණු නම් සංඥාව ගැඹුරට දියුණු කර දෙනවා යම් විශේෂයක ඔහුට ඒ සියුම් වෙනස පේනවා. අනිත් කෙනාට ඔක්කොම එක වගේ. එතකොට අපි එන්ජින් දිහා බැලුවොත් මට ඔක්කොම ගොඩක් ඒවා එක වගේ පේනකොට මැකැනික් කෙනෙක් කියන්නේ මේ නිසා මෙහෙම කියලා එයා ඒකේ ගොඩාක් සංඥාව දියුණු කරලා තියෙනවා. ඒ වගේ දැන් ඕන විෂයක බුදුදහම ගත්තත් ගණිතය ගත්තත් විද්‍යාව ගත්තත් ඒකේ ප්‍රවීණයාට ඒකේ සමහර කෙනෙක්ට මේ ඔක්කොම එක වගේ කියලා බලනවා නෑ පොඩි සියුම් වෙනස්කම් පේන්න පටන් ගන්නවා යාට. ඒ සංඥාව දියුණු නම් ඒකේ ගොඩාක් කල් ඉඳලා ඒක ඉගෙන ගත්ත කෙනාට වෛද්‍ය විද්‍යාව කරපු කෙනාට අපිට ඔක්කොම මොලේ තියෙන නියුරෝන් ටික වුණාට වෛද්‍ය විද්‍යාවේ නියුරොලොජිස්ට් කෙනෙක්ට නෑ මේ එක එකකින් තියෙන කෘත්‍ය ආදී වෙනස් කොට පේනවා. මොකද එයාට එයා වෙනම හඳුනා ගන්න තරම් එයාක හිත දියුණු කරලා ඒ ශාස්ත්‍රේ. ඒතර සංඥාවෙන් ගම්ම වෙන උගත්කම. උගතෙක් කියන්නේ එහෙමනේ. උගතෙක් කියලා කියන්නේ විෂයක් පොදුවේ දන්න කෙනෙක් නෙමෙයිනේ. ගැඹුරට දන්නවා කියලා කියන්නේ ඒක සියුම් ලෙස විශ්ලේෂණය වෙනවා. ඉංජිනේරුවෙට වෛද්‍යවරයෙක්ට ඒ විෂයයට ඒවා සියුම් ලෙස විශ්ලේෂණය කරගන්න පුළුවන්. ඒකට හේතුව සංඥාස්කන්ධයේ දියුණුව. සංඥාස්කන්ධයේ දියුණුව. එතකොට මේ සංඥාස්කන්ධයේ දියුණුව වෙනකොට තියෙන ඊළඟ දේ තමයි මානය සහ ආත්මාභිමානය. හොඳට මතක තියාගන්න සාමාන්‍යයෙන් දැඩිම ආත්ම සංඥාවක් මමත්වයක් සාමාන්‍යයෙන් උපදින්නේ උගත්කම පදනම් කරගෙන. ධනයට තියෙන මාන්නය ඇතිවෙනවා, හැකියාවට මාන්නය ඇතිවෙනවා. නමුත් බලන්න හොඳම ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරුණක් කියන්න අමාරු, කන්වින්ස් කරන්න අමාරු කවුද? උගතටනේ. එයා දන්නවා, එයා හිතන්නේ මම දන්නවා මේක කියලා. ඒතර හැමතිස්සෙම මමත්වය, මානය තාම අධිකයි, උගත්කම වැඩි වෙන්න. ඒක ඥානයේ තියෙන කෙනා ගන්නට බැලන්ස් කරගන්නවා. ඒතර එයා දන්නවා ඒකේ සමහර උගත්කම වැඩි වෙන්න තේරෙනවා මම දන්නේ නැති ප්‍රමාණය වැඩි කියලා නිහතමානී මිනිස්සු ඉන්නවා. නමුත් ලෝකයේ අනිත් පැත්ත තමයි ගොඩක් යන්නේ නේ. යම් විශේෂයක් දැන් එයාට උනත් නිහතමානී කෙනෙක්ට උනත් එයාගේ විශේෂ යමක් කියලා දෙන්න යනකොට ටිකක් ලේසි නෑ.
මොකද එයා ඒක ප්‍රවීණයෙක් නිසා ටිකක් අමුතු ගතියක් එනවා. ඒ නිසා මේ සංඥා ස්කන්ධය තමයි අනාත්මේ ආත්ම විපල්ලාස විදිහට ලොකුම සාධකයක්. ලොකුම පෝෂකයක්. අනිත් ධර්මත් උපකාරයි. සිත උපකාරයි. රූපේ උපකාරයි. නමුත් සංඥාව කියන එක දැඩි ලෙස ආත්ම සංඥාවට රුකුලක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සංඥා ස්කන්ධය වෙන් කරා. විශේෂයෙන් උගත්කම ඇති වෙන්නේ අර ඒ ධර්මවල තමන්ට ආවේනික ලක්ෂණය අනිත් අය එක ධර්මයක් අනිත් ධර්ම වලින් වෙන්කොට දැනගන්නට හේතු වෙන ගතියට සංවේදී වෙන බව සංඥාව. ඒක නැති කෙනාගෙන් හිතන්න. ඒක නැති කෙනාට ඔක්කොම එකයි වගේ පේන්නේ. ඒ නැති කෙනාට ඔක්කොම එකයි වගේ. ඒතකොට එයාට ඒ විශේෂ ප්‍රවීණයෙක් නෙවෙයි. සංඥාව දියුණු නම් එයාට වෙන් කරන්න බෑ නෑ මේක ඔය එකක් වගේ වුණාට මේකෙන් කරන්නේ මේ දේ මේකෙන් කරන්නේ මේක. දැන් උදාහරණ ලක්ෂණය කියන්නේ මේක, කෘත්‍ය කියන්නේ මේක, රසය කියන්නේ මේක. දැන් අපි කතා කරේ ප්‍රවීණ උගත් ස්වාමීන් වහන්සේලා ඒක කඩලා තියෙන ක්‍රමනේ. හැමදේටම අවධානය දීලා. කෘත්‍ය කියලා කිව්වේ ලක්ෂණයෙන් කරන කෘත්‍ය වෙන්නත් පුළුවන්. සම්පත්‍ති රසයෙන් කරන කෘත්‍යත් කියලා දෙපැත්තට කැඩුවානේ. ඒ සියුම් වෙනස්කම් තියෙනවා. ඒතර මේ සියුම් වෙනස්කම් වලට සංවේදීනේ විශේෂ ප්‍රවීණයට. ඒ නිසා සංඥාව තමයි යම් කිසි ශේස්ත්‍රයක ප්‍රවීණත්වයට මූලිකම හේතුව. ඒක ප්‍රඥාව වැඩි නම් ඒක තියුණු වැඩි යාට. ඊට පස්සේ ප්‍රඥාවෙන් එයාට තවත් ඒ ගැඹුරට තේරෙනවා. ඊට පස්සේ ඒකෙන් එයාට තවත් ඒක අධිගමයක් දක්වා දියුණු කරන්නට ඒක ප්‍රගුණ කරන්නට ඒ දේවල් කරගන්නට පුළුවන් වෙනවා. එතකොට මේ සංඥා ස්කන්ධය වෙන් කරේ මේ ආත්ම සංඥාවට පහර දෙන්න. එතකොට තේරුම් ගන්න ඕනේ හුදු මේ මගේ හැකියාවක්වත් මගේ දියුණුවක්වත් මම කියලා කෙනෙක් මේ මානෙන් ඇති කරගන්නවත් දෙයක් නෙවෙයි. මේ සංඥා ස්කන්ධේ හැටි. ඒක දිනු කරපු හේතු නිසා ඒක දිනු කරාම මේ ගතිය හොට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ විඥාණය කියන එක හැමතිස්සෙම මතක තියාගන්න අනිත්‍ය නිට්ටය සංඥාවට. දැන් උදාහරණයකට අපේ රූපය පොඩි කාලේ තිබ්බ එකයි දැන් තියෙන එකයි වෙනස්. වයසට යනකොට වෙනස් කියලා අපි හැමෝටම තේරෙනවා. වේදනාවත් එහෙමනේ. සැපෙන් ඉන්න වෙලාව, දුකෙන් ඉන්න වෙලාව, උපේක්ෂාවෙන් ඉන්න වෙලාවල් කියලා වැඩි කැඩිලා පේනවා. එතකොට අපිට වේදනාවේ අනිත්‍යතාවය ප්‍රකටයි. රූපේ අනිත්‍යතාවය ප්‍රකටයි. අපිට ඒක ලොකුවට නොසිතුවත් අපිට ප්‍රකටයි ඒක. දැන් සංඥා බලන්න ඉස්සර නම් මට මතකයි දැන් මතක නැහැ කරුණු. දැන් නම් වැටහෙනවා අඩුයි. එහෙම කියනවනේ අපි. නේද? අපිට උනත් තියෙනවා සමහර ඒවා මතක නැහැ දැන්. කියවුවා කරපු ඉගෙන ගත්ත දේවල්. එතකොට ඒ සංඥාවෙත් අඩු වැඩිකම අනිත්‍යත්වය ප්‍රකටයි. සංස්කාර කියන්නකෝ. වීරිය දැන් කියනවා ඉස්සර නම් මගේ ශ්‍රද්ධාව මෙහෙමයි දැන් නම් ශ්‍රද්ධාව මේ වගේ දැන් ශ්‍රද්ධාව වැඩි ඊට පස්සේ අඩු වුණා වීරිය වැඩි අඩුයි අපි කියනවනේ එහෙම ගොඩක් වෙලාවට වෙනස්කම් පේන්න පටන් ගන්නවා අනිත් ධර්ම වල හැබැයි විඥාණය මොකද දැන් සමහරට කියනවා වීරිය ඒ කාලේ නම් වීරිය වැඩි දැන් අඩුයි ඒ කාලේ නම් මට ශ්‍රද්ධාව නැහැ දැන් තියෙනවා අපිට වෙනස්කම් පේනවා උපාද වය ආදී පෙරුම් ගන්න පුළුවන් හැබැයි කවදාවත් කියයිද අහවල් කාලේ විඥානයක් නැතුව හිටියා අහවල් කාලේ මගේ විඥානය තිබුණා දැන් නැහැ දැන් තිබුණ නැහැ කියලා කියන්නේ අපිට පේරෙන්නේ මතක් තියෙන්නේ අපි දන්න කාලේ ඉඳලා අද වෙනකන් එකම සිතක් එකම විදිහට පොඩි වෙනස්කම් වලට බාජිනවත් එකම කෙනෙක් මෙතන හිතාගෙන හිටියා කියලා වගේ තමයි දැනෙන්නේ. එකම කෙනෙක් අපිට දැනෙන්නේ විඥානය කියන එක ගත්තම මතක ඇති කාලේ ඉඳලා අවසානයේ දක්වාම එකම කෙනෙක් එකම දෙයක් දිගටම මේ අරමුණු ගනිමින් සිටියා වගේ කියන හැඟීම තමයි අපිට දැනෙන්නේ. ඒ නිසා අනිත්‍යයේ නිට්ටය සංඥාව ලොකුවටම ඇති වෙන්නේ විඥානයේ පදනම් කරලා. ඒ නිසා සියලු ධර්මයෝ සංස්කාර කියලා කියන්න පුළුවන්කම තියෙද්දිත් අසුභේ සුභ විපල්ලාසය දුරු කරන්නට රූපස්කන්ධය වෙනම අරගෙන දුක්ඛේ සුඛ විපල්ලාසය දුරු කරන්න වේදනාස්කන්ධය වෙනම අරගෙන අනාත්මේ ආත්ම විපල්ලාසය දුරු කරන්න සංඥාස්කන්ධය වෙනම අරගෙන අනිත්‍ය නිට්ටය විපල්ලාසය දුරු කරන්න විඥානස්කන්ධය වෙනම අරගෙන දැන් මේ අමාරු විපල්ලාස හතර දුරු කරන්න හතර දෙනෙක් ගත්තා. මේ හතර එක ටැකල් කරන්න අමාරුයි. ඒ නිසා ඒ කට්ටිය වෙනම අරගෙන බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කරා. ඊට පස්සේ ඉතිරි වෙච්ච සියල්ල සංස්කාර ස්කන්ධයට ඇතුළත් කරන්නට. ඉතින් සියල්ලම සංස්කාර ස්කන්ධය. මොකද ඒ සියල්ලටම සංස්කාර කියන වචනේ ගැලපෙන නිසා. ඒතර සංස්කාර කියලා කියන්න පුළුවන් හේතුන් නිසා හටගත්ත නිසා. හැබැයි සූත්‍රයේ දුන්නාහසේ කතා කරන්නේ මේ දේවල් වලට උත්සාහවත් කරන නිසා. දැන් උදාහරණයකට රූපයක් ලබන්නට ඕන නම් රූපේ ලස්සන කරන්න ඕන නම් අපි নানা විදිහේ
ෆේෂල් හරි බොඩිලි හරි මොනවා හරි එක එක දේවල් කරනවා. අනාගතයේ රූපයල් ලස්සන රූපයල් ලබන්නට දම් පිංකම් කරනවා. හොඳ දේ නරක දේ කරනවා. සැප වේදනාව ලබන්න මුදල් හොයනවා. චේතනාවෙන් කටයුතු කරනවා. මහන්සිලා ධනෙ උපයනවා. වැරදි වැඩ කරනවා. සංඥාව දිනු කරගන්නට ඉගෙන ගන්නවා. පොත් කියවනවා. මහන්සි වෙනවා. චක්කු විඥාන ආදී උපදව ගන්නට නේ තමන් කැමති චක්කු විඥාන සෝත විඥාන උපදවා ගන්නට අදාළ බඩු බාන්න ගන්නට වෙනවා. ඒ රටවල් වලට යන්නට වෙනවා. සවාරි කරන්නට වෙනවා. මොකද අපි හිතමු ලස්සන තැන් බලන්න චක්කු විඥාන උපදවන්නනේ මේ යන්නේ මුළු ගමනම. ට්‍රැවලින් කරන්නට වෙනවා. එතකොට ඒ රූප වේදනා සංඥා විඥාන ඒ වගේම අපි හිතමුකෝ ශ්‍රද්ධාව දියුණු කරන්න භාවනා කරනවා. වීරිය දියුණු කරන්නට බණ අහනවා. එහෙම නැත්නම් රාගය දියුණු කරගන්න එක එක දේවල් සිද්ධ කරනවා. ද්වේෂය දියුණු කරගන්න, ඒ කියන්නේ සටන් වදින්න, වෛර කරන්න එක එක දේවල් අපි කරගන්නවා. ඒ වගේ ඒ ධර්මයන් ඇති කරගන්නට මේ ප්‍රධාන වශයෙන් චේතනා මූලික වෙච්ච. චේතනාව තමයි මූලිකය උතන. චේතනාවෙන් අපි ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඒ නිසා තමයි සංකත මබිසංකරොන්ති इति සංඛාරක චේතනා මුල් කරගත් අනිත් ධර්මات ඇතුළත් චේතනා මුල් කරගත් කොටසට මේ කතාව කරේ. ඒ නිසා ඔබතුමාගේ ප්‍රශ්නේදී සංස්කාර කියලා කියන්නට පුළුවන් හේතුන් නිසා හටගන්න නිසා හේතුන් නිසා හටගත්ත නිසා සීල සංකත ධර්මිය සංස්කාර ඒ අතුරින් අර විපල්ලාස හතරට බලවත්ම හේතු වෙන ධර්ම හතර වෙන් කරලා අරගෙන බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා විඥාන කියන ගොඩ ගහලා ඉතිරි ටික සියල්ලම සංස්කාර කියන පදය ඇතුළට ගොනු කරා. සංස්කාර කියන පදය ඇතුළට ගොනු කරා. ඒ විදිහට මතක තියාගන්න අපි ගත්තොත් ආයතන 12 සියලු ආයතන වලට ධම්මායතනය කියන්නට පුළුවන්. ඒ වලින් 11ක් වෙන් කළා අරගෙන ඉතිරි සියල්ල ධම්මායතනයට දැම්මා. ඒ පදනමක් බලාපොරොත්තු වෙන. ධාතු සියල්ලටම ධම්ම ධාතු කියන්නට පුළුවන්. ඒකෙන් 17ක් වෙන් කළා අරගෙන වෙන වෙන නම් වලින් හඳුන්වලා ඉතිරි සියල්ලම ධම්ම ධාතුවේ තිබ්බා. සියලු නියාම ධර්ම වලට ධම්ම නියාමයේ කියන්නට පුළුවන්. එයින් 4ක් වෙන් කළා අරගෙන ඉතිරි සියල්ලටම ධම්ම නියාම කියලා කිව්වා. සියලුම ලෞකික සංකත ධර්ම වලට සංස්කාර කියලා කියන්නට පුළුවන්. ඒකෙන් රූප වේදනා සංඥා විඥාන කියන එක 4 අයින් කරලා ඉතිරි සියල්ලම සංස්කාර කියන කොට දැම්මා. ඒකට හේතුව තමයි අර 4න් කරන විපල්ලාස වලට ඇටැක් කිරීම. ඒක උපමාවක් ලෙස ගත්තම තියෙන්නේ දක්ෂ වෛද්‍යවරයෙක් වෙද මහත්තයෙක් අපි හිතමු අද ඉස්සර බෙහෙත් එහෙම හොයන් ඇවිල්ලා කොටලා හැම කරන්නේ අදත් කරනවා සිංහල වෙදකම් වල ආයුර්වේද වල. එතකොට මේ වෙද මහත්තයෙක් නැත්නම් කවුරු හරි වෙදෙක් මොනවා හරි මේ බෙහෙත් එහෙම එකතු කරලා කොටනකොට ඉස්සල්ලාම එයා කරනවා කියන්නේ හයිය කඩන්න අමාරු ඒ කොට කෑලි බෙහෙත් ඖෂධ කෑලි වෙන වෙනම අරන් කොටනවා. වෙන වෙනම අරන් කොටනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් කොටන්නට පුළුවන් ඒතරම් අමාරු නැති හයිය නැති ටික ඔක්කොම එකට දාලා කොටනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ ටැකල් කරන්න අමාරු අපිට ගනුදෙනු කරන්න අමාරු පරමාර්ථ ධර්මයෝ වෙන වෙනම අරගෙන රූපේ වෙනම බලන්න වේදනාව වෙනම බලන්න සංඥා වෙනම බලන්න විඥානය වෙනම බලන්න. මොකද විපල්ලාසය ඇති වෙනවා ඒ කට්ටිය කෙරෙහි. ඒ කට්ටිය කෙරෙහි වෙනම අධ්‍යයනය කරන්නට දීලා ඉතිරි සියල්ල කෙරෙහි ඊතරම් අමාරු නැති නිසා ඒ සියල්ල කැටි කරලා සංස්කාර ස්කන්ධය වශයෙන් අරගෙන මානසිකාර කරන්නට දුන්නා. ඒ නිසා තමයි ඔබතුමා ආපු අදහස හරි සියලු ස්කන්ධ වලට සංස්කාර කියලා කියන්නට පුළුවන්. මේ පදනමෙන් තමයි මේ බෙදීම ඇති කරලා තියෙන්නේ. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ කෙටි කාලය ඇතුළත නැවත සැරයක් ධර්මස්කන්ධ කීපයක් කවරන විදිහට අලුත්ම දේශනාවක් වහන්සේ කළා. ඒ ගැන මම තාම කෘතඥ වෙනවා. වහන්සේගේ පාද නමස්කාර කරනවා. වහන්සේට මේ කරන්නා වූ කුසල බලයෙන් අපි කරලා තියෙන මෙතර කාලයකට කරලා තියෙන කුසල බලයෙන් අසනීප වෙන එක නතර වෙන්නේ කියලා ඉතින් අපිට අවශ්‍යක වැඩ කරගන්න බැරි වුණා. ඒ මෙතන ඒ රෝගාබාධයන් සම්පූර්ණයෙන් දුර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාත් වහන්සේට එහෙනම් අද රැස් කරගන්න තිබුණා වූ කුසල සම්භාරය තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිවනින්ම සැනසීම පිණිසම හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසල සම්භාරය එකලෙස හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු